කීවෙනි මාසෙද? 11 වෙනි මාසේ 23. අද උපන්දිනේ සමරන කවුරුත් නැහැනේ. සුබ පතන්න. නැහැ. 23. අද කීවෙනි වැඩසටහනද? ලකි 7. 7 වෙනි වැඩසටහන. හැමදාමත් කියනා වගේ පින්නතුනේ ජීවිතය තනාග පිනිබිඳු වගේ. ජීවිතය මොකක් වගේද? තනාග පිනිබිඳු. අපිට මේ උපමාවට කොච්චර උදාහරණ එක දවසක පත්තරයකින් ලැබෙනවද? දැන් මේ ගිය සතියේ බදාදා ගිය සතියේ මේ සතියේ බදාදා රත්නපුරේ පන්ති ඉවර වෙනකොට වාහනයක වැදලා මේ කකුල් දෙකම අනිත් V shape එකට නැවිලා. මෙහෙම. ඒ ලේ විලක් පාර මැද. මේ මිනිස්සයාට කොච්චර තමන්ගේ ජීවිතය ගැන ඉලක්ක තියෙන්න ඇද්ද? සිතුම් පැතුම් තියෙන්න බලාපොරොත්තු තියෙනද? තම සමාජයට බොහෝ දුරට මැරිලා ඒ අවස්ථාවේ. හප්පපු වාහනේ ගිහිල්ලා. ඉතින් කිසිම කෙනෙක් ලං වෙන්නේ නැහැ. ඒ ආකාරයට පිළිතුරු ලෝකේ ඕනම කෙනෙක් ඒ ආකාරයේ කොයි වෙලාවකරි අසරණ වෙන්න පුළුවන්. එහෙම නැති ලෝකයක නෙවෙයි අපි ජීවත් වෙන්නේ. දැන් අපි දන්නවා මෑත කාලේ කුරුණෑගල එකතැන 4 දෙනෙක් ඇක්සිඩන්ට් එකකින් නැති වුණානේ. දැන් අපේ ජීවිතවලට එන දාන සවඩින් අපිත් හයිවේ එකේ එකතැනම ඉවරයි. ඒ නිසා පින්නතුනේ ජීවිතය කියන්නේ කොයි වෙලාවේ කොයි මොහොතකද කියනවා නම් හරියටම තනාග පිනි බිඳුවක් වගේ. තනාග පිනි හිරුදුටු සැනින් විනාශ වෙලා යනවා. ජීවිතය කියන්නේ කඩා හැලෙන දියැලක් වගේ. කඩා හැලෙන දියැලක් පින්නතුනේ කවදාවත් හිමින් කඩා හැලෙන්නේ නැහැ. ඒ වගේම දවසක් තිස්සේ රත් වෙච්ච තැටියකට ජල බිඳුවක් වැටුනොත් මොකද වෙන්නේ? වාෂ්ප වෙලා යනවා. මොකක් වෙලාද යන්නේ පින්නතුනේ? වාෂ්ප වෙලා යනවා. ඒ වගේ අපේ ආයුෂ සෑම මොහොතකම වාෂ්ප වෙලා යනවා. මොකක් වෙලා යනවද? වාෂ්ප වෙලා යනවා. සෑම මොහොතකම. මරන්න ගෙනියන ගව දෙනෙක් හෝ ගවයෙක් අඩියක් පාසා කොහාටද පින්නතුනේ ළඟට වෙන්නේ? මරණයට. මොකටද ලඟ වෙන්නේ? මරණයට. මේක ඇත්ත. අපිට පින්නතුනේ මිනිස් වශයෙන් ජීවිතේ සිතුම් පැතුම් බලාපොරොත්තු තියෙනවා. ඒවා ඉෂ්ට වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. නමුත් මරණය නැමැති ඉලක්කය අපි හැමදෙනාටම කවදාකාරි මේ රංග මණ්ඩලය සම්පූර්ණ කරන්න වෙනවා. ඒක ඒකාන්තයි. වසරක් පාසා අපි මරණයට ලං වෙනවා. මාසයක් පාසා අපි මරණයට ලං වෙනවා. පැයක් පාසා අපි මරණයට ලං වෙනවා. මිනිත්තුවක් පාසා අපි මරණයට ලං වෙනවා. තප්පරයක් පාසා අපි මරණයට ලං වෙනවා. ගත වෙන පින්නතුනි සෑම පියවරක් ගහන ඇහි පිල්ලමක් පාස අපි ආයුෂ ගෙවිලා මරණයට ලං වෙනවා. අම්මා මැරෙනකොට පුතාට බේර ගන්න පුළුවන් කමක් නැහැ. පුතා මැරෙනකොට අම්මට බේර ගන්න පුළුවන් කමකුත් නැහැ. ඥාතීන් මැරෙනකොට තවත් ඥාතියෙක් මරණයෙන් ගලවන්න පුළුවන් කමක් එවැනි අසරණ ලෝකයක පින්නතුනි ගෙවි යන සෑම සිතක් පාස අපි මරණයට අරමුණු ගනිමින් ලං වෙනවා. අන්නේ ලං වෙන මොහොතේ පින්නතුනේ 7 වෙනි සතිය හමු වීමයි මේ. කීවෙනි සතිය හමු වීමද? 7 වෙනි සතිය. සති 7යි කියන්නේ පින්නතුනේ දින 49යි. කීයද? ගාන හරිනේ? ඔව්ලන්. 7 වරක් 7 දින 40. දින 49ක් ගෙවිලා ගිහිලා. කීයක් ගෙවිලා ගිහිලා? අපි හම්බ වෙච්ච පළවෙනි දවසේ ඉඳලා පින්නතුනේ මේ වෙනකොට දින 49ක් අපේ ජීවිතෙන් අයින් වෙලා ගිහිල්ලා. නැවත අපේ ගාව තියෙන රත්තරන් මුතුමැණික් ආභරණ යාන වාහන කොච්චර දීලවත් නැවතේ දින 49 ගන්න පුළුවන් කමක් නැහැ. අපි කාටවත් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ ගත වෙච්ච සෑම දිනයක්ම අපි කොමටද ලං වුනේ පින්නතුනි? මරණයට. කොමොකටද ලං වුනේ? මරණයට. අන්නේ පින්නතුනි අන්නේ මරණය කරා යන ගමනේදී 7 වෙනි හමු වීමයි මේ. අපි හමු වුණාට අපිටත් තොරා අපිටත් නොදෙනි මේ මොහොතේත් අපි මරණයට ලං වෙනවා. පින්නතුනි මේ ඉගෙන ගන්න ධර්මතාවලට කියනවා හැමදාමත් කියන වගේ විශ්ව සත්‍යතාව ඉගෙන ගන්නවා කියලා. මොන සත්‍යතාව ඉගෙන ගන්නවයි? විශ්ව සත්‍යතාව. ඒ වගේම ඒකට කියනවා ඒකාන්ත ඇත්ත ඉගෙන ගන්නවා කියලා. මොකක් ඉගෙන ගන්නවා කියලාද පින්නතුනි? ඒකාන්ත ඇත්ත. ලස්සන වචනේ තමයි පරමාර්ථ ධර්ම. මොන ධර්මද? පරමාර්ථ ධර්ම කියන්නේ විශ්ව සත්‍යතාවලට කියන තවත් ලස්සන නමක්. පින්නතුනි අපි මුල්ම සතිය ඉගෙන ගත්තා භෞතික දේවල් වල එක්තැන් වුණු ධර්මතා 8ක්. මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. ධර්මතා අද ඕජාව කියලා දෙන්න. ඔන්න 7 වෙනි ඕජා.
මග හරියද කියන්න. ඕජාව කියන්නේ මොකද්ද කියලා. ඊළඟ එක තමයි පින්නතොනි ඊළාට ඉගෙන ගත්ත ඇහි තියෙන දසක කලාපයට කියන්නේ චක්කු දසක කලාපේ. කනේ තියෙන දසක කලාපයට කියන්නේ සෝත දසක කලාපේ. නහයේ තියෙන දසක කලාපයට කියන්නේ ගාන දසක මොකද්ද? නහයේ ධර්මතා 10ක් එකතු වෙච්ච තැන. විශේෂා 10ක් එකතු වෙච්ච තැනට මොකද්ද කියන්නේ? ගාන දසක කලාපේ. ඊළාට පින්නතොනි කයේ ධර්මතා 10ක් එකතු වෙච්ච තැනට මොකද්ද? කාය දසක කලාපේ. ඊළාට තව මොකද්ද තියෙන්නේ? පහුනේ දිව. දිවේ ධර්මතා 10ක් එකතු වෙච්ච තැන ජීවා දසක කලාපේ. කය ඊළාට කයේ ධර්මතා 10ක් එකතු වෙච්ච තැන කාය දසක. මේ අතරේ විශාලම දසක කලාපේ මොකද්ද පින්නතුනේ? මේ පහෙන් විශාලම කාය දසක කලාප. මුළු ශරීරය පුරාම නියපොතු වල නැහැ, කෙස් වල නැහැ, රෝම කූප වල නැති අනිත් හැම තැනක පැතිරිලා තියෙනවා. ඊළාට තියෙනවා වස්තු දසක කලාපේ. මොන දසක කලාපේ? වස්තු දසක. පින්නතුනි මෙන්න මේ චක්කු දසක කලාපේ වදින්නේ මොකද්ද? වර්ණේ. අපි කොච්චර මේ දින 49 නෙමෙයි මුළු ජීවිත කාලෙම රූප බැලුවත් වර්ණයට එහා දෙයක් දැනගන්න පුළුවන් කමක් නෑ. වර්ණයේ පැතිරිච්ච භූමිය විතරයි අපිට පේන්නේ. ඊළාට පින්නතුනි චක්කු දසක කලාපේ වර්ණයේ වැදුණු සැනින් අපිට පේන්නේ නෑ. කවුද එතෙන්ට එන්න ඕන? චක්කු විඥානේ. චක්කු විඥානේ කියන එකේ තේරුම ඇහි උපදින සිත. වර්ණය දැනගන්න සිත. චක්කු විඥානේ. මෙයාට පින්නතුනි දුරං ගමං ඒකචරං අශරීරං මෙයාට ශරීරයක් හිතට ශරීරයක් නැහැ. ඊළඟ සෝත දසක කලාපේ වදිනව මොකද්ද? ශබ්දය. ඒක දැනගන්න හිත මොකද්ද පින්නතුනි? සෝත වේ. ඊළඟ මම මේ පින්නතුන පළවෙනි දවසේම කිව්වනේ මේක කටපාඩම් කරන්න දෙයක් නැහැ. මතක තියාගන්න දෙයක්වත් පින්නතුන එකම දෙයයි කරන්න තියෙන්නේ මේ පැය දෙකේදී මේ පින්නතුන් මම අහන එක නැවත වතාවක් කියනවා නම් නැවතයි කිසි දිනක මේ පොතක් බලන්න ඕන දෙයක් නෙමෙයි මේ තමන් ගාව තියෙන ටිකනේ කියලා දෙන්න. දැන් මම මේ හැමදාම ගෙහුණු සතියේ ඔක්කොම මතක් කරන විනාඩි 5ක් වගේ ඇතුළත. මේ පින්නතුන් කවුරු හරි ඒක මම අහනකොට කියනවා නම් එයාටයි ගිහිල්ලා බලන්න දෙයක් ඉතුරු වෙන්නේ සති කීයක් අහනවද? දැන් මෙහෙමයි පමණක් අයට හිතනවා අනේ අපිට නම් ඉතින් පුළුවන් තමයි. හැබැයි ඉතින් පුළුවන්ද කියලා වෙන මගේ තොටේදී හම්බුණා මොකද්ද අම්මේ ජීවාදසක කලාපේ කියන්නේ කොහෙද හම්දුනේ ඒක තියෙන්නේ. ඒ වගේ තමයි. ගාන දසක කලාපේ වදිනවා මොකද්ද? සුවඳ. සුවඳ දැනගන්න හිත මොකද්ද? ඒත් ඉතින් පැට්‍රල් වැදිලා නැහැ. ඒත් ඉතින් අසර නැහැ. ජීවා දසක කලාපේ වදිනවා රස. ඒක දැනගන්න හිත ජීවා විඥාන. කාය දසක කලාපේ වදිනවා පහස. ඒක දැනගන්න හිත කාය විඥානෙ. වස්තු දසක කලාපේ වදිනවා අරමුණු. ඒක දැනගන්න හිත මනෝ විඥානය ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඊළඟට පිළිවෙල හිත ගන්න අරමුණක්. හිත ගන්න මොකක්ද? අරමුණක්. හිත හේදි ගන්න අරමුණ මොකද්ද පින්නතුනේ? හිත හේදි ගන්න අරමුණ මොකද්ද? මොකද්ද? මොකද්ද ගන්න සුවඳ දැනෙනවා ඇහැට? සුවඳ දැනී දැනෙනවා මේ හරිද නහයට? මේ බලන්න හිත හේදි ගන්න අරමුණ මොකද්ද? පින්නතුනේ හිත කරන්නේ අරමුණු ගැනීම විතරයි. ආරම්මන විඥානණය හිත කියන දේ ඊටා විශාල වශයෙන් කරන්නේ අරමුණු ගැනීම. දැන් මේ වෙලාවේදී හිත ගන්නෙ මොකද්ද? අරමුණු. මේ දෙන්නේ මොනවද? අරමුණු. අපි ගන්නෙත් අරමුණු තේරෙන්නේ නැත්තේත් ඒකම තමයි. ඇත්තටම සිත සෑම වෙලාවක් කරන්නේ අරමුණු ගැනීමක්. ඇහැට ගියාම වර්ණය ගන්නවා, කනට ගියාම ශබ්දය දැනගන්නවා, නහයට ගියාම සුවඳ දැනගන්නවා, දිවට ගියාම රස දැනගන්නවා, කයට ගියාම පහස දැනගන්නවා, වස්තුවට ගියාම මොනවද නොදැන ගන්න. අද දවසේ විතරක් අරමුණු වෙච්ච ඒවා කිව්ව මේ කවුරු පන්තියට එන්නේ. ඒ වගේම තමයි මේ පින්නතුන්ට අරමුණු වෙච්ච ඒවා මට කිව්ව මම උගන්වන්නෙත් නෑ. ඒ නිසා දෙපැත්ත මේ අරමුණු දැනගන්න නැති එක හොඳයි. ඒ නිසා පින්නතුන් හිත වැඩිම අරමුණු ගැනීමක් ගන්න කොහෙද? වස්තුවේදී. කාටත් හොරා ඒ අරමුණු අරගෙන සමහර ඒවා කියන්න පුළුවන් කමක් නෑ. හිත ගන්න අරමුණ විඳින ස්වභාවයට මොකද්ද කියන්නේ? හිත ගන්න අරමුණ විඳින ස්වභාවයට මොකද්ද කියන්නේ? වේදනා. මොකක් කියලාද කියන්නේ? හිත ගන්න අරමුණ හොඳ නම් මොන වේදනාවද? සැප වේදනා. නරක නම් දුක් වේදනා. මධ්‍යස්ථ නම් උපේක්ෂා වේදනා. පින්නතුන් ඇත්තට මේ වේදනාව කියලා බැලුවම මහ එපා කරපුම දෙයක්. දැන් මේ පින්නතුන් මේ ගත වෙන සතිය බැලුවොත් කොයිතරම් වේදනාව හටගත්තද? සමහර ඒවා කාටවත් කියන්න පුළුවන් කියන්න බැරුණාට හිතට ඒක දරා ගන්න පුළුවන් කමක් නැහැ. එහෙම නේද?
දැන් අපේ ගත වෙන සතිය ඇති වෙන වේදනා. සමහරට සැමිය නිසා, සමහරට බිරිඳ නිසා, සමහරට යහළුව නිසා, සමහරට පාර යන කවුරුත් දන්නේ නැති මිනිස්සෙක් නිසා. අපේ වේදනාව සෑම විටම වෙනස් වෙනවා. එතකොට කඩේට ගියාම එකක්, ගෙදරාම තව එකක්, දරුවොත් එක්ක ඉන්නකොට තව එකක්, ෆෝන් එකෙන් කතා කරනකොට තව එකක්, පන්තියට ආවම තවත් එකක්. වේදනාව හැම මොහොතකම වෙනස්. ඒන් පිනතුනි පමණක් ඒවා අපේ හදවතේම අපි හංගගත්තට ඒව දරා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ නිසා මේ අපි හැම කෙනෙක්ගේම චිත්තසංතානේ මේ සතිය තුළ දුක් වේදනාව හට නොගත්තයි කියන කාටවත් පුළුවන්කම අපි ඉන්නේ මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ දුක සැප දෝලණය වෙන ලෝකයක්. ඒ නිසා පිනතුනි අපේ ජීවිතේ චිත්තසංතානට පුදුමාකාර දුක් වේදනාවක් එනවා. පුදුමාකාර සැප වේදනාවක් සමහර ඒවා හිතා ගන්න පුළුවන් කමක් නැහැ. නිසා මේ වේදනාව ගැන හිතාගෙන හිටියත් අපේ ජීවිතේ කොයිතරම් වේගයෙන් පරිවර්තනය වෙනවද කියලා ඕන කෙනෙක්ට හිතා ගන්න. දැන් මෙතනින් මේ මොහොතේ පවා වේදනාව වෙනස් වීම සිදු වෙනවා. ඒ නිසා හරියට අපි සිහියෙන් ජීවත් වෙනවා නම් පින්නොතින් අපිටම පුළුවන් අපිට කොච්චර දුක සැප කොච්චර දවසක් තුල වෙනස් වෙනවද කියලා හිතා ගන්න. හිත ගන්න අරමුණ හඳුනගන්නේ කවුද? සංඥාව. කවුද හඳුනගන්නේ? සංඥාව. සංඥාව කියන එකේ තේරුම තමයි හඳුනා ගැනීම, අයිඩෙන්ටිෆයි කිරීම අදහස. හිත ගන්න අරමුණට ක්‍රියාත්මක වෙන්නේ කවුද? චේතනාව. කවුද ක්‍රියාත්මක වෙන්නේ පින්නතුනේ? චේතනාව. කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? කය හරහා, වචන හරහා, සිත හරහා. මේ දෙකෙම නැත්තම් සිත හරහා. එකෙන් ඇති කරන ශක්තියට කියන්නේ කර්මය කියලා. මොකක් කියලාද කියන්නේ? කර්මය. නැවත උපත සකස් කරන්න යා. ඉතින් ඒ ආකාරයට පින්නතුනේ ඔන්න ඔය ටික තමයි ගිය සතියේ චේතනාවනි කියන්නේ. චේතනාව. ඊළඟට මේ පින්නතුන් අහලා තියෙනවා ලෞතුරා මම හිතන්නේ ගොඩක් අය ධර්ම අහනවත් සමහර අය අලුතෙන් මේනවා ඇති. අහන අය අහලා තියෙනව නේද? බුදුරජාන් වහන්සේ පින්නතුනි වේදනාවට හේතු වශයෙන් පැනෙන්නේ මොකක්ද? දැන් අපි හිතන්නේ දුක් විඳින්නේ කවුරු කියලාද හිතන්නේ? මම තමයි පුංචි කාලේ දුක් විඳි. දැන් මේ වේදනාව ඇති වෙන්නේ කාටද? මට. අනාගතේ මේ දුක විඳින්න ඕන කවුද? මම. උඹලා අම්මා විඳපු වේදනාව දන්නවනම් මට ඔහොම කතා කරන්නේ නැහැ. දන්නේ නැහැ ඉතින් පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඒක කවුද වේදනාව විඳලා තියෙන්නේ? මම. කවුද වේදනාව විඳේ? හැබැයි තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුද්ගලයෙක් වේදනාව විඳින්නේ මොකක්ද එහෙනම් වේදනාවට හේතුව? දැන් අපි උදාහරණයක් කියමු. ලිපේ තියෙනවා මේ මොකද හට්ටිය. ඒ හට්ටියට පින්නතුනේ දැන් වතුර දාලා තියෙනවා. දැන් මේ වතුර ගින්දර දානවා. ගින්දර දැම්මම මොකෝ වෙන්නේ මේ හට්ටිය? රත් වෙනවා. මොකද වෙන්නේ පින්නතුනේ? එහෙනම් මේ හට්ටියේ වතුර නටන්න හේතුව මොකද්ද? ප්‍රධාන හේතුව ගින්දර. ගින්දර නිසා තමයි හට්ටියේ වතුර. එහෙනම් පිළිද අපේ හට ගන්න මේ වේදනාවට ප්‍රධාන හේතුව මොකක්ද? දැන් ප්‍රධාන හේතුව ගින්දර. නමුත් හට්ටියත් උදව් කරන ඒ වැඩක් නැහැ. ප්‍රධාන උදව්ව කරන්නේ කවුද? වතුර නටන්න ගින්දර. එහෙනම් ගින්දරේ වල ප්‍රත්‍යයෙන් තමයි වේදනාව මේ වතුර තියෙන්නේ. එහෙනම් අපේ හිතේ හට ගන්න වේදනාවට ප්‍රධාන හේතුව මොකද්ද? ප්‍රධාන රීසන් එක ප්‍රධාන හේතුව මොකද්ද? මොකක්ද අහලා තියෙන්නේ? ස්පර්ශය. මොකද්ද? පස්සපච්චය වේදනා. දැන් අලුතෙන් ඉන්න අයට ඕන මේ ඉස්සර මෙහෙමයි තමයි තේරෙන්නේ. පස්සපච්චය වේදනා. මෙහෙම පයන්නනේ. පස්සපච්චය වේදනා. එහෙනම් මේකේ තේරුම් ඉස්සෙල්ලා හටගන්නේ ස්පර්ශයද? ඉස්සෙල්ලා හටගන්නේ වේදනාවද? දෙකම. ඉස්සෙල්ලා හටගන්නේ ස්පර්ශයද? නැත්නම් වේදනාවද? දෙකම එක. නේ? දැන් පස්සපච්චය වේදනා පච්චය කියන වචනේ තේරුම මොකද්ද? හේතුවෙන් කියන එක. මොකක් හේතුවෙන්ද? ස්පර්ශය හේතුවෙන් වේදනාව හට ගන්නවා කියන එක තමයි පස්සපච්චය වේදනාව කියන අදහස. පච්චය කියලා කියන්නේ හේතුවෙන් කියන අදහස. ඔය ස්පර්ශ හේතුවෙන් තමයි වේදනාව හටගන්නේ. එහෙනම් වේදනාවට හේතුව කවුද? ස්පර්ශය. දැන් ස්පර්ශය ඇති වෙන්නේ කොහොමද? තින්නම් සංගති පස්සෝ. දැන් මේක අලුතෙන් එන අයට වැඩක් නැහැ. මම මේ කොහොමද යාදර මේ අපි අහලා තියෙන සංඥාව තමයි මේ කියන්නේ. කොහොමද මොකක්ද ස්පර්ශය ඇති වෙන්නේ? තින්නම් සංගති මොකක්ද තින්නම් සංගති? ඇහත් රූපයත් නිසා අසත් රූපයත් නිසා විඥාණි උපදින. ඒ කියන්නේ සිත උපදිනවා. මොකද්ද උපදින්නේ? රූපය කියන්නේ මෙතන වර්ණය. වර්ණය නිසා සිත. සිත කියන්නේ මොකද්ද? විඥාණි උපදිනවා. එහෙනම් මේ තුනටම නේද පස්සේ කියලා කියන්නේ. මේ තුන සමානයි මොකටද? තින්නම් සංගති පස්ස. මේ තුන සමානයි පස්සේට. ඒ පස්සේ නිසා මොකද්ද ඇති වෙන්නේ? වේදනාව. පස්සපච්චය ඕනේ අපි තින්නම් ඇසත් රූපයත් නිසා විඥාණය උපදිනවා.
දැන් ඇහැ කියන්නේ චක්කුදසය කලාපයක් තියෙනවා, වර්ණයක් තියෙනවා, සිත වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? තුනම එකතු වෙනවා. මොකද්ද වෙන්නේ? තුනම එකතු වෙනවා දස කලාපේදී. එතකොට ඒක ඒ තින්නම් සංගති පස්සෝ. ඒ තුනම එකතු වීම නිසා මොකද්ද කියන්නේ? ස්පර්ශය කියලා. මොකක් කියලාද කියන්නේ පින්නතුනේ? ස්පර්ශය. ඒ ස්පර්ශ හේතුවෙන් තමයි වේදනාව හට ගන්න. එහෙනම් පින්නතුනේ මේ පස්සේ වෙනුවට මේ තුන දැම්මත් හරි නේද? පස්සේ කියලා ලියන්න ඕනේ නැහැනේ දෙකම සමාන නම්. පස්සේ කියලා දැම්මත් එකයි නොදැම්මත් එකයි මේ තුන ලියලා. නේ? දැන් මෙතන අලුතෙන් එන හින්දා මම මේ ප්‍රශ්නේ වැඩි අහන්නේ නැහැ. නමුත් පින්නතුනේ මුළු බෞද්ධ සමාජයේම තින්නම් සංගති පස්සෝ කියලා බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාව තේරුම් ගත විදිය කොච්චර සාධාරණද කියන මම දන්නේ නැහැ. තින්නම් සංගති පස්සෝ කියන්නේ මේ තුන එකතු වීම තමයි. නමුත් ස්පර්ශය කියන්නේ මේ තුනට සමාන එකක් නෙවෙයි. මේ තුනට සමාන වචනයක් නෙවෙයි. මේ තුනේ එකතු වීමෙන් පෙරපසු නොවි උපදින ධර්මතාවයක්. දැන් මගේ හොටු ලේන්සුවක් නැහැ. අද හොටු නැහැනේ. දැන් මේක පෙන්නන්න. ලේන්සුව නැහැ. ලේන්සුවක් තියනවද? ලේන්සුවක් තියෙන. හොටු නැති එකක් දෙන්න. අම්මනේ. ආමේති. සුදු රෙද්දක්. ඒක නම් හොඳයි ගොඩක් හොටු. අම්මෝ. දැන් මේක පේනවද පින්නතුනේ? පේනවද? පේනවද මේක? පේනවා. මේකම පේනවද? ෂුවර් පේනවද? පේනවා. දැන් කොච්චරද පේන්නේ? දැන් කොච්චරද පේන්නේ? භාගය. දැන් කොච්චරද පේන්නේ? කාලය. දැන් කොච්චරද පේන්නේ? ඇයි මෙහෙම වෙන්නේ? එකපාරට පුල් පේනවා. මේක පොඩි ලේන්සුවක් තියුණා නම් ලේසි. මේක ඉරන්නද? අන්න මේක ඕනනේ. පස්සේ යනකොට අරම්මට දෙන්න. හොටු නෑනේ අම්මේ. හරි මේ දැන් ලේන්සුව පේනෝනේ පින්නතුනේ. මේ මොකද්ද? ලේන්සුව. දැන් මේ ඔක්කොම පේනවද? ඔව්. මේ ඔක්කොම මේ අරමුණු වෙනවද? දැන් කියන්නේ කොච්චරද? භාගය. දැන් පුල් අරමුණු වෙන්නේ නෑනේ. ඇයි ඒ? හිතගන්නේ මොකද්ද? අරමුණ. හිතගන්නේ මොකක්ද? අරමුණ. හිතගන්නේ මොකද්ද පින්නතුනේ? දැන් මේ අරමුණ ඔක්කොම පේනවද? ඔව් මේ ඔක්කොම පේනවා. දැන් පේන්නේ කොච්චරද? එහෙනම් දැන් හිතට මේ ඔක්කොම අරමුණු කරන්න බැරි ඇයි? දැන් පින්නතුනේ මේ ලේසෝ විඳින්න පුළුවන්ද? ඔව් ඇයි මුළු අරමුණම ගන්න නිසා අරමුණ ඇති වෙනවා අනිවාර්යෙන් වේදනාව. මුළු ලේසෝම හඳුනා ගන්න පුළුවන්ද? ඔව්. ඒකට මුළු ලේසුව ගැන මොකද මේක හොටු තියනවද නැත්? මේක නෑ මං හිතන්නේ සුවඳ සෙන් ගහලා. ඉතින් මේ ගැන මොනවා හරි චේතනාව පහළ වෙනවද? ඔව්. මොකක් හරි මේ ගැන පුල්ම චේතනාවක්. දැන් පේන්නේ කීයද? අර්ථය. දැන් පේන්නේ කීයද? දැන් හඳුනා ගන්න පුළුවන් කොච්චරද? භාගය. දැන් විඳින්න පුළුවන් කොච්චරද? භාගය. දැන් අරමුණු කරන්න පුළුවන් කොච්චරද? භාගය. දැන් කොච්චරද? කාල. අම්මේ අයි මේක තියෙන මොනවද ගෑවිලා මේවට කියන්නේ චෝක් ගෑවිලා තියෙන. ගණන් ගන්න එපා. දැන් කොච්චරද පේන්නේ? කාල. ඇයි ඒ? පින්නතුනේ හිත අරමුණු ගන්න එක සැබෑව. හිත අරමුණක් ගන්න එක සැබෑව තමයි. නමුත් පින්නතුනේ හිත අරමුණ ගන්න පුළුවන් එක්කෙනෙක් එක ධර්මතාවයක් තියෙනවා අපිට පේන්නේ නැති. අන්නේ ධර්මතාවය බලපෑම් කරන ආකාරයට විතරයි. අන්නේ ධර්මතාවයට කියන්නේ පස්සේ කියලා. මොකක් කියලාද? පස්සේ. විශ්ව සත්‍යතාවයක්. ඒ කියන්නේ පින්නතුනේ පස්සේ මේ ලේන්සුවම ඝට්ටණය කරොත් මුළු ලේන්සුවම අරමුණු කරන්න පුළුවන්. භාගයයි නම් ඝට්ටණය කරන්නේ මුළු භාගයට වඩා අරමුණු කරන්න පුළුවන් කම නැහැ. එහෙනම් පින්නතුනේ හිත මෙන් භාගයක් අරමුණු කරනකොට මේකේ පුල්ම විඳින්න බෑනේ. එහෙනම් පින්නතුනේ මොකද්ද වේදනාවට බලපාන ප්‍රධාන සාධකය? ඝට්ටණය කරන ප්‍රමාණය. මොන ප්‍රමාණයද? ගැටෙන ප්‍රමාණය. ඒ නිසා මේ පස්සේ කියන එකේ තේරුම තමයි ගැටෙන හිත ගන්න අරමුණේ ගැටෙන ස්වභාවය. මොන ස්වභාවයද? ගැටෙන ස්වභාවය. දැන් මේක මම තව උපමා තියෙනවා කියලා දෙන්න. එතකොට පින්නොදනේ දැන් මේ මුළු ලේන්සුවම පේනවද නැවත ගහන්නේ? ඔව්. මුළු ලේන්සුවම ඇයි මුළු ලේන්සුවම අරමුණු කරන්න පුළුවන්? මුළු ලේන්සුවම පස්සෙන් ඝට්ටණය කරනවා. දැන් ඝට්ටණය කරන්නේ කොච්චරද? භාගය. දැන් අරමුණු කරන්න පුළුවන් කොච්චරද? හිත ප්‍රබල කෙනෙක් බව සැබෑව. නමුත් පස්සෙන් ඝට්ටණය කරන ප්‍රමාණයට එහා දෙයක්
හිතට අරමුණු කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි අරමුණු කරන අරමුණ ගන්න ප්‍රමාණයට තමයි විඳීම ඇති වෙන්නේ. අරමුණ ගන්න ප්‍රමාණයට තමයි අපිට විඳීම ඇති වෙන්නේ. ඔහොම කිව්වට තේරෙන්නේ නැත්නම් මෙහෙම කිව්වම තේරෙනවා. ඔන්න මහත්ය ගෙදර එනකොට එහෙම කියාගෙන ඉනවා. බලන්න ගෙදර පිළිවෙලකට නැහැ. අපේ අම්මා කිව්වා ගේන්න එපයි කියලා. අහුණා නැහැ. යන්තම් ඇහිලා ගියා වගේ. මොකද්ද කිව්වේ? නෑ මොකක් කිව්වේ? නෑ. දැන් යන්තම් නේද ගැටුනේ. හොඳටම ඇහුණා නම් මොකද වෙන්නේ? ගිනි විජ්ජුම් කරේ. ඊළඟ දවසේ එනකොට ඔයකම කියනවා. දැන් කනට කල්ලා කියනවා. දඩාස් ගාලා කනේ පාරක් අදිනවා. දැන් ඇයි අර වේදනාව වෙනස් වුණේද නැද්ද? වෙනස් වුණා. ඇයි වෙනස් වුනේ? ගැටෙන ප්‍රමාණය වෙනස් වුණා. එහෙනම් පින්නොතනි වේදනාවට ප්‍රධානව බලපාන්නේ කවුද? පස්සේ. පස්සේ කියන එකේ තේරුම තමයි හිත ගන්න අරමුණක් ඝට්ටණය කරන ස්වභාවය. මොකක් කරන ස්වභාවයද? ඝට්ටණය කරන ස්වභාවය. එහෙනම් පින්නොතනි අන්න ඒ නිසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර පස්සපච්චය වේදනා ගැටෙන ප්‍රමාණයට තමයි විඳින්න පුළුවන්. දැන් අපිට කවුරු හරි ගෙදර ගාවින් එහෙම කියාගෙන යන කොහොමද කියාගෙන යන්නේ? ඉතින් මේ නිකන් අවටියල් වචනයක් දෙයක් කියා යනවා. ඉතින් එච්චර ඇහෙන්නේ නැහැ. ඒතකොට හිතන වැඩක් නැහැ. හැමදාම මොනවා හරි කියාගෙන යන ගැටෙන ප්‍රමාණය වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. ඊට පස්සේ හිතන මූට මොකක් හරි කරන්න. එහෙනම් ඒ ඇයි එහෙම දෙයක් අපිට හිතුනේ? ඝට්ටණය බලපානවා කෙලින්ම වේදනාවට. දැන් මේක පුල් ගැටෙනකොට පුල්ම විඳින්න පුළුවන්. භාගයක් ගැටෙනකොට විඳින්න පුළුවන් මොකද්ද? භාගය. කාලයක් ගැටෙනකොට කාලය. මං කියන්නේ තේරුණා නේද? එහෙනම් පින්නොතනි පස්සේ කියලා කියන්නේ විශ්ව සත්‍යතාවය. ඒක පස්සේ කියලා කියන්නේ හිතට නෙවෙයි. හිත මොකද්ද කරන්නේ? හිත මොකද්ද පින්නොතනි කරන්නේ? අරමුණු ගැනීම. හිත මොකද්ද කරන්නේ? අරමුණු ගැනීම. වේදනාව මොකද්ද කරන්නේ? අරමුණ විඳීම. සංඥාව මොකද්ද කරන්නේ? අරමුණ හඳුනා ගැනීම. චේතනාව මොකද්ද කරන්නේ? අරමුණට ක්‍රියාත්මක වීම. පස්සේ මොකද කරන්නේ? හිත ගන්න අරමුණේ ඝට්ටණය කිරීම. මොකක් කිරීමද? ඝට්ටණය. එහෙනම් හිත අරමුණ අරගෙන එනකම් පස්සේ බලාගෙන ඉන්නවද ගැටෙන්න? නෑ. හිත අරමුණ අරගෙන එනකම් පස්සේ බලන් ඉන්නවද ගැටෙන්න? නෑ. අර මහත්යේ ගෙදර ගන්න ඕන ගහ ගන්න බලන් ඉන්නවා වගේ. එහෙම එකක් නෑ. එහෙම දෙයක් නෑ. කොහොමද? අම්මට තේරුණා. කොහොමද ගැටෙන්නේ? පෙර පසු. මහත්යේ ගැටෙනකොටම නෝනාත් ගැටිලා ඉවරයි. තප්පරයක්වත් එහා මෙහා වුනේ නියම ගැළපීමක්. ඒ නිසා අපි නේද මේ වගේ ධර්මතාවයක් හිත උපදිනකොටම මම මේ පස්සේ කියන ධර්මතාවයත් ඉපදිලා ඝට්ටණය කළා. පස්සේ කියන ධර්මතාවය සෑම හිතක් එක්කම උපදිනවා. මොන හිතක් එක්කම උපදින්නේ? මේ භවයේ පහළ වෙන පළවෙනි හිතට මොකද්ද කියන්නේ? පළවෙනි හිතට මොකද්ද කියන්නේ පින්නතුනේ? ප්‍රතිසන්දි හිත. මොන හිත කියලාද කියන්නේ? ප්‍රතිසන්දි හිත. මොන හිතද පින්නතුනේ කියන්නේ? ප්‍රතිසන්දි හිත. මේ භවයේ පහළ අන්තිම හිත මොකද්ද? චුතිසිත. මේ භවයේ සද්ද අහන සිත මොකද්ද? සද්ද දැනගන්න සිත. සෝත භවාංග හිත කියලා තමයි එන්නේ. මොන විඥානේ? භවය ගෙනියන හිත මොකද්ද? එහෙනම් අපි මේ ජීවිතය කියලා කියන්නේ හිත් පහළ වීම. මොනව පහළ වීමද? සිත් පහළ වීම. එක හිතක අවශ්‍ය කීයද? චිත්තක්ෂණ එකයි. එහෙනම් මෙන්න මේ සෑම හිතකටම පිනතුනි පස්සේ නැතුව උපදින්න බෑ. මොකක් නැතුවද උපදින්න බැරි? හිත ඉපදුනොත් ගන්න අරමුණක්. ඒ අරමුණ ගන්න පුළුවන් පස්සෙන් ඝට්ටණය කරන ප්‍රමාණයට හිත ප්‍රධානයි සදාව. නමුත් හිත මහත්යේ gedara ප්‍රධානයි. ඔන්න හොඳටම තේරෙන තැන. ප්‍රධානයි තමයි. නමට විතරයි. කවුද තීන්දුව తీරන ගන්නෙ? කවුද තීන්දුව తీරන ගන්නෙ? කවුද తీරන ගන්නෙ? දැන් ප්‍රධානීන් යාට తీරන ගන්න දෙනවයි. කාට ඕන විදිහට ප්‍රධානිය හැරෙන්නේ? කාටවත් තේරෙන්නේ නැහැ නේද? ඒ වගේ තමයි. තීන්දුව తీරන ගන්න උදව් කරන අයට hina යනවා ඉතින්. ඒ ආකාරයට පින්නතු යන්නේ ඒකයි. මහත්යේ gedara ප්‍රධානිය තමයි. හැබැයි නමට විතරයි. කාට ඕන විදිහට වැඩේ ක්‍රියාත්මක වෙන්නේ? අල්ලපු gedara නෝනට ඕන විදිහටද? එහෙමත් වෙන්න පුළුවන්. හරිද? අන්න ඒ වගේ හිත ප්‍රධානයි. හිත මේන් උනාට පස්සේ තමයි තීරණය කරන්නේ ඔයා කොච්චර ප්‍රමාණයකට අරමුණු ගන්න ඕනද නැද්ද කියලා. අන්න ඒක බලපානවා හිත ඝට්ටණය කරන ඝට්ටණය බලපානවා කෙලිම මොකටද? අරමුණ විඳින වේදනාවට. මොකටද බලපාන්නේ?
වේදනාවට. එහෙනම් පස්සපච්චය වේදනා. ගැටෙන ස්වභාවයට තමයි වේදනාව ඇති වෙන්නේ. ඔන්න දැන් තාත් මේක තේරුම් ගන්න විදියක්. දැන් පින්නතුනේ මේ අපේ ඉස්කෝලේට 8 වසරේදී ආව නැටුම් ටීචර් කෙනෙක්, ඩාන්සින් ටීචර් කෙනෙක්. මොන ටීචර්ද? ඩාන්සින්. හරිම ලස්සනයි. හරිද? කියන්නේ අපේ ඉස්කෝලේ එච්චර ලස්සන ටීචර් කෙනෙක් හිටියේ නෑ. අපිට 9 වසරේදී තෝරගන්න තිබුණා. චිත්‍ර වලට යනවද? සංගීත වලට යනවද? නැටුම් වලට යනවද කියලා. කවුද ළමයි වැඩිපුර මොකටද යන්නේ නැත්තේ? පන්ති 3ේම ළමයි මෙන්නේ අකො නැටුම් පන්තියේ කොල්ල වැඩිපුර පෙරිලා. මමත් ඉතින් ගියා. ගියා මොකද කරන්නේ? මිස් දැන් මේ නැටුම් ගැන හැඳුම් වාදීමක් කළා. කිව්වා පළවෙනි නැටුම තමයි මොකද්ද? තෙයියත් තා. නටපල්ල කිව්වා. මැන්ඩිය. අපිට පුළුවන් දෝක කරන්න. ජීවිතේට කරන්න පුළුවන් කමක් නැහැ. මම ටික දවසක් try කරා මම කො මිස් මට මේක කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් තාලම්පට ගහන්න පුරුදු වෙන්න කොමන පටද? තාලම්. ආන්කෝ ඒක නම් පුළුවන් මිස්. මොකද්ද? තාලම්. එක තාලම්පටක් ඇහැනම්. එක තාලම්පටක් මොකද්ද? ඇසනම්. එක තාලම්පටක් වර්ණය නම්. මොකද්ද? වර්ණය නම්. මේ දැන් තාලම්පට දැන් ඈත් වෙලා තියෙන සද්ද එනවද? නෑ. දැන් මොකද්ද වෙන්නේ? දෙක වදිනවා. මොකද්ද වෙන්නේ? වදිනවා. ඒ වදිනකොට පිට වෙනවා මොකද්ද? ශබ්දය. අන්න මේ ශබ්දය විඥාණය නම්. මොකද්ද? විඥාණය නම්. එක තාලම්පටක් ඇහෙනම්. අනිත් තාලම්පට වර්ණය නම්. ඒ නිකුත් වෙන ශබ්දය විඥාණය නම්. එහෙනම් පස්සේ කියලා කියන්නේ මොකද්ද? 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 ටච් එක. මොකද්ද? ටච්. මේ දෙක ටච් වෙන්නේ නැතුව ශබ්ද පිට වෙන්නේ නැහැ. හැබැයි සද්දේ ප්‍රකටයි. ටච් එක ප්‍රකට දෙයක් නෙවෙයි. මහත්ය ප්‍රකට වුණාට නෝන ප්‍රකට නෑ. නමුත් සද්දේ තියෙන්නේ කාගේ අතේද? ටච් එකේ අතේ. කාගේ අතේ තියෙන්නේ? ටච් එකේ අතේ. ඒ වගේ තමයි පින්නතුනේ මෙන්න මේ ටච් එක කියන කාටවත් පේන්නේ නැති දෙයක්, තේරුම් ගන්න අමාරු දෙයක්. නමුත් ටච් එක නැතුව සද්ද එන්නේ නැහැ. මෙන්න මේ ටච් එක වගේ තමයි පස්සය. එයා පේන්නේ කාටවත් එහෙම එකක් හිතේ තීද කියලා. නමුත් එයා තමයි හිත ගන්න අරමුණ කොච්චර ප්‍රමාණයට ගන්නවද කියලා තීරණය කරන්නේ. එයාගේ තීරණය මත තමයි අරමුණ ගැනීම රඳා පවතින්නේ. එතකොට පින්නති කොහොමද මේ ටච් එක සද්දයට බලපාන්නේ? දැන් තාලම්පට අපි දැන් දුන්න ගමන් මෙහෙම ගැහුවා. මිස්කෝ ඔහම ගහන්නේ නැහැ ළමයි තාලම්පට. කොහොමද ගහන්නේ? පැත්තට ගහන්නකෝ. කොහොමද ගහන්නේ? පැත්තට. ඒක පැත්තට ගහනකොට පුල් ටච් කරන්නේ නැහැ. කොහොමද ටච් කරන්නේ? හාප්. භාගයට යාන්ත ඇදිලා යන්නේ. එතකොට පින්නති හඬ වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. ටච් වෙන ප්‍රමාණය අනුව හඬේ අඩු වැඩි වීමක් වෙනවා. මං කියන්නේ තේරුණා නේද? තේරුණා. ඊළාට පින්නතුනි නටු මිස් මොකද කනේ? දැන් ඔහම හිටියා. ඒකත් දැන් ඔහම කාලයක් ගියා. ඉතින් මම 9 10 11 වෙන මගේ යාළුවෝ දෙන්නෙම ඉන්නවා. අහන්න පුළුවන් 10 11 දවස් 42යි ඉස්කෝලේ පැමිණීම. ඊට වඩා ගියා. එනකොට බිඳුව ඊළඟ දවස් යනකොට බිඳුව දාලා. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්තිම හරිය 11 වසරේ ඔන්න මෙන්න තියෙන නැටුම් ඉස්කෝල ළමයෝ මේකට આવොත් පුතාට W එකක්වත් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. නැටුම් වලට આવොත් W එකක් මේ වෙනකොට වන්නම් ඔක්කොම කරලා ගජගා තුරගා ඔක්කොම කරනවා. මං මිස්ටර් බඩකාල වැඳරකෝ මට ගන්න පුළුවන් මිස්. මිස් බය වෙන්න එපා. නෑ පුතේ මේක කවදාවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද්ද මං පාර කරන්න කිව්වා. අර යනවලු චිත්‍ර වලට. මොකටද යන්නේ කිව්වේ? මගේ චිත්‍ර හැකියාව පේනවනේ මේකේ. මං ඊට පස්සේ ගියා. චිත්‍ර මිස් ආව මොකෝ නැටුම් මිස් කියන නැටුම් බලලා ආවද? කොහොම මිස් ඉඳන් මිස් චිත්‍ර ටිකවත් බලාගෙන යන්න. යන්තම් කොහමද චිත්‍ර වලින් විභාග ලියන්න ආවා. එනකොට මොකද චිත්‍ර වල තියෙන අන්තිම විභාගේ තියෙන අන්තිම හරිය තමයි චිත්‍ර තියෙන්නේ. ඒතකොට අර එක්සෑම් කට්ටිය නෑ වැඩි බලන්නේ නෑ වගේ විභාග ශාලාව. මම යාළුවෝ ටික හොඳම චිත්‍රයක් ඇඳලා දීපම් මට. ද්‍රව්‍ය සම්පින්ඩනයක් ඇඳලා. අර ද්‍රව්‍ය බලා ඇඳීමත් ඇඳලා. ලියන එකත් ලිව්වා. නෝමල් එකේ. නැටුම් මිස් ඕක දැනගෙන හිටියේ. බායිලෝ චිත්‍ර මිස් කියන පුදුමයිනේ. මම ඕක පුදුම වෙන්න දෙයක් නෙවෙයි.
මිස් ගේ මුල ඉඳලා ආපු ගෝලයෝ ඉන්නෝනේ. ඒගොල්ලෝ තමයි ඇන්දේ. ඒ නිසා අපි නැටුම් මිස් ඕක දැනගෙන හිටියේ නෑ. ඉතින් ඔන්න ඔය ආකාරයට නැටුම් වලින් යන්තම් පස්සේ ගැන ටිකක් තේරුම් ගත්ත එච්චර තමයි ඉතින් පීටර් නැටුම් වල තිබුණේ. ඊළඟට තියෙන එක අතක්. එක අපේ එක අතක් ඇහැනම්. මොකද්ද? එක අතක් ඇසනම්. අනිත් අත වර්ණය නම්. මේ දෙක ඝට්ටණය කරන ඇහෙන ශබ්දය, මේ දෙක ගහනකොට ඇති වෙන ශබ්දය විඥානය නම්. මොකද්ද පිනුතුරි පස්සේ කියලා කියන්නේ? ඒ දෙකේ ටච් වෙන අප්පුඩි ගහනකොට පිනුතුරි ටච් වෙන ප්‍රමාණය බලපාන්නේ නැද්ද? හඬට බලපාන්නේ මොකද්ද? අත ඝට්ටණය වෙන ප්‍රමාණය. මම කියන්නේ දැන් තේරුණානේ. අනේ මේක අතිසියුම් ධර්මතාවය. ඊළඟට ඒ අප්පුඩි ගහන එකත් ඇත්ත. හරි ඒකත් ඕකේ. තාලම්පට ගහන එකත් ඒකත් ඇත්ත. ඒ දෙයනේ මේක තාම කොහෙද තියෙන්නේ කියලා තේරෙන්නේ නැහැ. දැන් බලන්න වේදනාව කියන එක තේරෙනවද නැද්ද? ඕන බල්ලෙට්ට පූසෙට්ට උනත් හොඳ කෑමක් දුන්නම නැට්ටවන්නේ මොන වේදනාවද ඉපදිලා තින්නේ? සැප වේදනාව. සත්ත්වයට උනත් සැප වේදනාව ප්‍රකටයි. උඩ ගහනකොට මොන වේදනාව? දුවනවා. මොන වේදනාව එහෙනම් ඇති වෙන්නේ? දුක. එහෙනම් ඒක බල්ල පූසරත් සැප දුක කියන එක තේරෙනවා. මනුස්සයන්ට ඉතින් කොහොමද තේරෙනවනේ? හැබැයි මේ පස්සේ කියන එක එහෙම තේරෙන්නේ කොහේ මොනව වෙනවද කියලා තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහනේ. ඒක මෙන්න මේ වගේ කතාවක්. මොන වගේ කතාවක්ද පින්නතුනේ? දැන් අපි ඉස්සර පුංචි කාලේ ලෙඩ වුණාම අපේ ආච්චි කොහෙටද එක්කගෙන යන්නේ වගේ දක්කගෙන යන්නේ? සිංහල බෙහෙත් කඩේ. සිංහල බෙහෙත් ડોක්ටර් DOC ගාවට තමයි එක්කගෙන යන්නේ. ලියන්නේ මොනවද? මම දැක්ක ගමන් ලියන්නේ කොහොඹ කොළ. කොහොඹ පොතු. ඊළඟට අරලු, බුලු, නෙල්ලි, පප්පාඩ ගන්න රසකින්ද. වෙලාවට කොහිලා ලියන්නේ. අටට එකක් වෙන්නේ හිඳලා මුණු පුරාට දෙන්නලු. ආච්චි මොනව තිර කරේ නැතුණත් කසාය ටික කරත් හිතටම හදලා දෙනවා. අර සිංහල බෙහෙත් සාප්පියෙන් බඩු ටික අරගෙන ගමේ ඇවිල්ලා කොහොඹ කොළයි පොතුයි අරගෙන ගේ ඉස්සරහා මෙන්න මෙහෙම හට්ටියක් තියෙනවා. ලිපක් උඩ. මොකක්ද තියෙන්නේ? ගෑස් ලිප් නෙවෙයිනේ තියුනේ. මොකක්ද තියුනේ? හට්ටිය. මොකක්ද තියන්නේ? ඒ හට්ටියක්ද කලයක්ද? හට්ටියක් තියන. මොකක්ද තියන්නේ පින්නතනේ? හට්ටිය. ඊළඟට මෙන්න මේ හට්ටියට දානවා වතුර. මොනවද දාන්නේ? වතුර. මේ පොල් කොළ අර කොළපු කෑලි ඔබලා මේ ගින්දර දාගන්න. දාලා මේකට දාන කොහොඹ කොළ. කොහොඹ පොතු. අරලු, නෙල්ලි, ඊළඟ රසකින්ද. අර කොහොඹ බෙහෙත් වට්ටෝරු ටික දානවා. දැන් දාලා අරක හින්දෙනකොට අපිට මොන වේදනාවක්ද ඇති වෙන්නේ? ඒ වෙනකොට සීනි බෝතලෙම ඉවරයි. ඒ නිසා අපිට දැන් මෙන්න මෙහෙම හදාගත්තු කසායක මුලින් වැඩිපුරම දැනෙන්නේ මොන වේදනාව මොන රහද? වැඩිපුරම දැනෙන්නේ මොන රහද? මොන රසද දැනෙන්නේ? තිත්ත රහ. එහෙනම් අම්මලා කසාය බීලා තිනව නේද? ඉස්ස රස. ඊළාට දැනෙන්නේ මොන රහද? තිත්ත රහ දැන් හොඳටම ඊළාට දැනෙන්නේ මොන රසද? කාට ආය. ඒ තේකොළ දැම්මද? කාට. ඊළාට මොන රහද දැනෙන්නේ? ඊළාට මොන රහද දැනෙන්නේ? ඈ? කිතුල් රහ දැම්මද? එයා මොන රහද දැනෙන්නේ? ඇඹුල් ගතිය වගේ පොඩ්ඩක් හිතුවොත් තේරෙන්නේ නැද්ද? හැබැයි හොඳටම ප්‍රකට නෑ. හොඳටම තිත්ත දැනෙනවා, කහට දැනෙනවා. ඊට පස්සේ ඉතින් දැනී නොදැනී වගේ තමයි. තව තියෙනව දැනෙන්නේ නෑ. ඒ පින්නතුනි මේකට වතුර දැම්මා. මොකක්ද දැම්මේ? වතුර දැම්මා. වතුරට නේද ඔය ඔක්කොම දැම්මේ? දැන් කාටද පුළුවන් ඔක වතුරේ රහ බලන්න? කාටවත් ඕනෝ මේ වතුර වල රහ බලන්න පුළුවන්ද? බෑ. හැබැයි කාටවත් කියන්න පුළුවන්ද මේක වතුරේ නැහැ කියලා? එහෙම කවුරුත් කිව්වොත් හරිද? හරි. හැබැයි වතුර වල රහ බලන්න පුළුවන්ද? එහෙනම් මේ කසාය ඔක්කොම උණු කරන්න උදව් කරේ කවුද? වතුර. අන්න ඒ වගේ තමයි පස්සේ කියන එක. ඒක මේ පින්නතුන්ට තේරෙන්නේ නැති එක සාධාරණයි. නමුත් තේරෙන්නේ නැතුණාට කාටවත් පස්සේ කියන එකක් නැහැ කියලා කියන්න පුළුවන් කම නැහැ. අර ස්වභාව ලක්ෂණ වලින් අපිට හොඳටම තේරෙනවා කියලා එකක් මොකක් හරි මේකක් තියෙන. හැබැයි ඒක අපිට ප්‍රකට දෙයක් නෙවෙයි. එයාගේ කාර්ය කරනවා. එයා ඉන්නේ කොහෙද කියලා කාටවත් හොයාගන්න පුළුවන් කමක් නැහැ. වතුර නැති වුණා නම් කසාය හැදෙයිද? නෑ. පෙට්‍රෝල් වලින් කසාය තම්බන්න බෑනේ. ඒ වගේ පින්නතුනි මෙන්න මේ ආකාරයට පස්සේ කියන ධර්මතාවය තින්නම් සංගති පස්සෝ කියන බුද්ධ වචනේ හරියටම හරි. ඒක තේරුම් ගත්ත විදියයි වැරදි. තේරුම් බලන්න ඇසත් රූපයත් විඥානය. ඔන්න තියෙන චක්කු දසක කලාපේ මොකක්ද තියෙන්නේ?
චක්කු දසක කලාවේ. මොකක්ද තියෙන පින්නොදනේ? මේකේ වදිනවා වර්ණය. මොකද්ද වදින වර්ණ ඡායාව. මෙතෙන්ට එනවා මොකද්ද? හිත. අන්න මේ හිත මෙතෙන්ට පැමිණුණු වෙලාවේ තුනක් එකතු වෙනවා. මොකද්ද එකතු වෙන්නේ? වර්ණයයි දසක කලාපයයි හිතයි. එහෙනම් මේ තුනේ එකතු වුණාම පෙරපසු නොවි මේ අරමුණ ගන්න හිතත් එක්කම උපදින අනිත් ධර්මතාවය කවුද? පස්සේ. තුන්නා සංගති පස්සෝ කිව්වේ මේ තුන එකතු වෙන තම පෙරත් නොවි පසුත් නොවි උපදින්නේ කවුද? පස්සේ. අන්නේ පස්සේ ඇති වෙන පච්චයා වේදනා කියලා දැම්මට පස්සේ කියලා කියන්නේ හිත ගන්න අරමුණේ ගැටෙන ප්‍රමාණයට ඇති වෙන වේදනාව. පස්සපච්චයා එකෙන් කියන්නේ පිටුනේ පස්සෙන් පස්සේ වේදනාව ඇති වෙනවයි කියන එක නෙවෙයි. එක ෂණේම මේවා වෙනවා. නමුත් මේවා කියා දෙන එක ලේසි දෙයක්. දැන් බලන්න හිත අරමුණ ගන්න වෙලාවට හඳුනා ගැනීමත් කරනවා. ඊළඟට හිත අරමුණ ගන්න වෙලාවට පින්නතුනේ වේදනාවක් විඳිනවා. හිත අරමුණ ගන්න වෙලාවට ක්‍රියාත්මකත් වෙනවා. පස්සෙත් ඒ වෙලාවේ. නමුත් පින්නතුනේ අපිට හිතෙන්නේ එකක් පස්සේ එකක්. මොකද්ද ඇති වෙන්නේ? එකක් පස්සේ එකක් වෙනවා නෙවෙයි. දැන් අපි කියලා දෙන්නේ කොහොම එක දවසකට චේතනාව කියලා දෙනවා. එක දවසකට වේදනාව කියලා දෙනවා. එක දවසකට සංඥාව, එක දවසකට පස්සේ. කියා දෙන්නේ එකක් පස්සේ එකක් තමයි. එකපාරට කියා දෙන්න කොහොමද කරන්නේ? කතරගම දෙයියන්ගේ ඔලු හයක් ගෙනල්ලා හයි කරගත්තා. ඔයා කියන පස්සේ, ඔයා කියන වේදනාව, ඔයා කියන සංඥාව. අන්න එහෙම කිව්වොත් කියන්න පුළුවන්. නමුත් එහෙම කවන කාටවත් තේරෙන්නේ නැහැ. අපි පින්නතුනේ මේ භාෂාවක් කියන්නේ විශ්ව සත්‍යතාවත් එක්ක ගත්තම හැම විටම දුර්වල දෙයක්. භාෂාවක් කියන්නේ අපි හදා ගන්න දෙයක්. කවුරු හරි ජාතියක්, කවුරු හරි ගෝත්‍රයක් හදා ගන්න දෙයකට තමයි භාෂාවක් කියලා කියන්නේ. දැන් සිංහල අය හදාගත්ත භාෂාව මොකද්ද? සිංහල භාෂාව. දෙමළ අය හදාගත්ත භාෂාව ওই හැම භාෂාවම ලෝකේ දුර්වල දෙයක්. මොන දෙයක්ද? දුර්වල දෙයක්. සත්‍ය තියෙන පිළිඳින භාෂාවක නෙවෙයි. භාෂාවකින් සත්‍ය ප්‍රකාශ කරන්න හැදුවට ඒක ලේසි දෙයක් නෙවෙයි. භාෂාවක් දුර්වලයි. නමුත් පිළිඳින අපේ ප්‍රඥාව දුර්වල එකක් නෙවෙයි. හිතේ උපදින මේ ප්‍රඥාවෙන් අරමුණු කරලා බැලුවම මෙවැනි ස්වභාවයක් ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. දැන් මේ ඇඟිල්ලට මොන ඇඟිල්ලයි කියලා කියන්නේ පින්නතුනේ? සුවර් නේද? සුලංගි. මේ ඇඟිල්ල මොකද්ද? මේක දබරගිල්ල. භාෂාව දන්නේ නැහැ. වේදගිල්ල. මේක මොන ඇඟිල්ලේ? මැදගිල්ල. මේක මොන ඇඟිල්ලේ? දබරගිල්ල. මේ ඇඟිල්ල මොන ඇඟිල්ලේ? මහපරි. දැන් ඇඟිලි කීයක් තියෙනවද? 6ක් තාම උපදිලා නැහැ. කීයක් තියෙන්නේ? 5යි. දැන් මේ ඇඟිලි පහම හයි වෙලා තින්නේ කොහාටද? අල්ලට. අල්ලට සිංහාවත් රස කැවිලි කකා නෙවෙයි මොකද්ද? අල්ලට තමයි ඇඟිලි පහම හයි වෙලා තියෙන්නේ. ඊළඟ පින්නදෙනි ඔන්න දැන් පහම තියෙනවා. දැන් මට ඕන මේ ඩස්ටර් එක ගන්න. පුළුවන්ද අල්ලෙන් විතරක් ගන්න? හාක බෝන් ගෑවොත් පුළුවන්. පුළුවන්ද ගන්න? දැන් ඔන්න ගත්තා. මොකද්ද? ගත්තා. දැන් බෙතන ගත්තා. අල්ලකින් ඉස්සෙල්ලා ගත්තද ඇඟිලිකින් ඉස්සෙල්ලා ගත්තද? ඔක්කොම සිද්ධ වෙන්නේ එකට. හැබැයි මෙතන තියෙන එක්කෙනාගේ එකිනෙක වෙනස් කර සුලංගිල්ල කරලා තියෙන එක කාර්යයක්. බෙන්දගිල්ල, දබරගිල්ල තව කාර්යයක්. අල්ල තවත් කාර්යයක්. ඒගොල්ලෝ එකිනෙකාට එකිනෙක ඌ කෘත්‍ය තියෙනවා. නමුත් ඔක්කොම මේ කෘත්‍ය කරන්නේ කොහොමද? එකට. කොහොමද කරන්නේ? එකට. දැන් අල්ල ටච් කරපු විදිය වෙනයි. ඇඟිලි ටච් කරපු විදිය වෙනයි. ඒ වගේ තමයි පින්නතුනේ හිත අරමුණක් ගන්නවා. ඒ අරමුණ ගන්න වෙලාවෙම වේදනාව යාගේ කාර්යය මොකක්ද? වේදනාවේ කාර්යය මොකද්ද? අරමුණ විඳීම. සංඥාවේ කාර්යය මොකද්ද? අරමුණ හඳුනා ගැනීම. වේදනා චේතනාවේ කාර්යය මොකද්ද? අරමුණට ක්‍රියාත්මක වීම. පස්සේ කාර්යය මොකද්ද? අරමුණේ හිතේ කාර්යය මොකද්ද? හිතේ කාර්යය මොකද්ද? අරමුණ ගැනීම. මොකද්ද කාර්යය? ගැනීම. ඒ ඔක්කොම වෙන්නේ පෙරපසු නොවේ. පුදුමයි නේද? පුදුමයි පින්නතොනි. මොකද්ද? පුදුමයි මොකද්ද? ඇත්තනේ පුදුමේ පින්නතොනි ලෞතුරා බුදුරජාණන් වහන්සේ මෙහෙම කියාපු එක. දැන් බලන්න මේ ලෝකයේ මිනිස්සු කොච්චර දේවල් හොයා ගන්නවද? බල්බ් එක හොයා ගන්නවා, වාහන හොයා ගන්නවා, එතනින් ගම හඳට යන්න හදනවා, එතනින් ගම තව ගහලෝක හොයනවා. නමුත් පින තමන්ගේ හිත ගැන තමන් දැනගෙන නේ. දැන් මේ කියා දෙන බාහිර දෙයක් නෙවෙයිනේ මේ කියා දෙන්නේ කවුද? තමන්ගේම හිත ගැන. තමන්ගේ හිත ගැන කවුද හොයාගත්තේ? ලෞතුරා බුදුරජාණන්. පුදුම නැද්ද පිනෝදනේ? මේ දැන් අපි කතා කරන්නේ මේ හිතේ ආවුස කීයද? හිතේ ආවුස කීයද? චිත්තක්ෂණ එකයි. ඒකත් උපාදටි බංග වශයෙන් මිදිලා යනවා. ඊළඟට පින්නතුනේ ඇහිපිය ගන්නවාට හිත කීයක් පහළ ලක්ෂ කෝටි වාරයක්.
එයින් එක හිතක පින්නතුනේ එක හිතක් වෙන් කරගෙන ඒ හිතේ මෙහෙම ඇති වෙනවා කියන කොහොම ඇති වෙනවද? හිත කරන්නේ අරමුණ ගන්නවලු. පස්සේ කරන්නේ ගැටෙනවලු. වේදනාව කරන්නේ විඳිනවලු. සංඥාව කරන්නේ හඳුනා ගන්නවලු. චේතනාව කරන්නේ ක්‍රියාත්මක. දැන් ඔහොම කිව්වම කාටවත් නැහැ කියලා කියන්න පුළුවන් කමකෝ නැහැ. ඇයි? විඳිනවයි කියන එක කාටවත් නැහැ කියන්න පුළුවන්ද? නැහැ. හඳුනා ගැනීම නැහැ කියන්න පුළුවන්ද? නැහැ. ඊළඟට චේතනා පහළ වීම නැහැ කියන්න පුළුවන්ද? දැන් බාගෙට පේන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද? නැහැ. කියන්න පුළුවන් කම නැහැ. නමුත් පිනද අපිට ඕක තේරෙන්නේ නැහැ. දැන් ලෝකේ ඔච්චර දේවල් තේරුම් යනවා. නමුත් අපේ හිතේ යන මේ ක්‍රියාකාරීත්වය අපි කාටවත් තේරෙන්නේ නැහැ. නමුත් පිනදුනි බලන්න ඇහිපිය ගහන වෙලාවට ලක්ෂ කෝටි වාරයක් පහළන හිත වලින් බුදුරජාණන් වහන්සේ එක හිතක් ගැන කියනවා. මොකක් ගැනද? එක හිතක්. දැන් හිත අරමුණ ගන්න එක චිත්තක්ෂණයකදී අරමුණ ගන්න. ඒ අරමුණ ගන්නකොට ඒ චිත්තක්ෂණයකදී මොකද්ද උපදින්නේ? වේදනාව උපදිනවා. මොකද්ද උපදින්නේ? මොකද්ද ඊළඟට උපදින්නේ? සංඥාව උපදිනවා. ඊළඟට මොකද්ද උපදින්නේ? චේතනාව. ඊළඟට මොකද්ද උපදින්නේ පිනුනේ? පස්සේ. තාම මේ හිත ගැන කියා දෙන්න පටන් ගත්තේ. අපි මේ කතා කරන්නේ චිත්තක්ෂණ එකකට. කීයකටද කතා කරන්නේ පිනුනේ? චිත්තක්ෂණ එකකදී සිදු වෙන දේවල්. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ චිත්තක්ෂණයකදී මෙහෙම වෙනවා කියලා කියනවා. මේකෙන් වෙනස් වෙන හැඩයක් කියනවා. එහෙම කිව්වම අපිට තේරෙනවා එහෙම දෙයක් තියෙනවා තමයි. නමුත් කාට නම් මේව කිව හැකිද බුදු කෙනෙක්ට මිස. ඒක හිතා ගන්න පුළුවන්. දැන් මේ ලෝකේ කාටවත්ම කියන්න පුළුවන්ද වේදනාව කියලා ගන්න නැහැ කියලා. එහෙම කියන්න පුළුවන් කෙනෙක් මොන ආගම මොන ජාතිය කෙනෙක්ට කියන්න පුළුවන්ද වේදනාව උපදින්නේ නැහැ කියලා? බැහැ. හේතු සහිතව කියන්න පුළුවන්ද හඳුනාගන්නේ නැහැ කියලා? බැහැනේ. හේතු සහිතව කියන්න පුළුවන්ද චේතනාවක් නැහැ කියලා? බැහැනේ. හේතු සහිතව කියන්න පුළුවන්ද මේකයි පුල් පේන්නේ ඇයි මේක බාගෙට පේන්නේ එහෙම සංසිද්ධියක් නැහැ කියලා කියන්න පුළුවන්ද? බැහැනේ. එහෙනම් මෙහෙම දෙයක් බෑ කියලා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ. නමුත් කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ බෑ කියලා. නමුත් හොයාගත්තු කවුරුවකුත් නැහැ. උඩ හිත යට හිත කියලා හොයනවා. නමුත් මේ හිතේ ඇත්ත ක්‍රියාකාරීත්වය කවුරුත් හොයාගෙන නැහැ. ඒ නිසා අපිනුතුනේ බුදුරජාණන් වහන්සේගෙන් පැහැදෙන්න මේ කරුණත් ඇති. මොන කරුණද? චිත්තක්ෂණයකදී මෙහෙම වැඩපිළිවෙලක් තියෙයි කියලා කියා දීපු එක දැන් මේක තියෙන දිව්‍ය ලෝකේ නෙවෙයිනේ. මේක තියෙන බ්‍රහ්ම ලෝකේ නෙවෙයිනේ. මේක තියෙන പ്രേත ලෝකේ නෙවෙයි. මේක තියෙන කොහෙද? මේ මොහොතේ අපි හැමගාම තියෙනවා. ඒ කාටවත් නෑ කියලා කියන්න පුළුවන් කම පුදුමයි කියලා කියන්නේ ඒක නෙවෙයි. ඒකක්ෂණයට මේ මෙච්චර දේවල් හොයාගත්තා කියන්නේ. චිත්තක්ෂණයකදී මෙහෙම වෙන. දැන් අපි හිතනවා අපිට වේදිනවා ඊට පස්සේ හඳුනා ගන්නවා අපිට හිතන්නේ එහෙම ස්ටෙප් බයි ස්ටෙප්. නමුත් වෙන්නේ කොහමද? එකට. එහෙනම් අපිට ස්ටෙප් බයි ස්ටෙප් හිතන එක බුදුරජාණන් වහන්සේ එකට පවතිනවායි කියලා තෝරගන්න. ඊට පස්සේ දැන් ඔය මම නැටුම් මිස්ගේ පන්ති උපමා කිව්වට ඔය උපමා බුදුරජාණන් වහන්සේ වෙන ක්‍රම වලට දේශනා කළා තියෙනවා. නමුත් අර මේ පින්නතුන ඒක හිතට යන්න ඕන නිසා තමයි මම එහෙම ක්‍රමයට කියන්නේ. නමුත් ඔයාගේ උපමා බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වල දේශනා කළා තියෙනවා. ඒක පින්නතුන ඒක අනිත් ශ්‍රාවකයාට තේරෙන්න ඒ උපමාවක් දෙනවා කියන එක ලේසි දෙයක්ද? ලේසි දෙයක් නෙවෙයි. ඒක නිසා පින්නතුනේ කොයි පැත්තෙන් බැලුවත් බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානය ගැන අපි කාටවත් හිතා ගන්න පුළුවන් කම නැහැ. තාම මේ හිත ගැන කියා දුන්නා නෙවෙයි. මේ තාම හිත ගැන අතපත ගන්න. හිත ගැන කියා දෙන්න පටන් ගන්නකොට පින්නතුනේ අපිට හිතා ගන්න පුළුවන් කම නැහැ. ඊළඟට පින්නතුනේ මේ රේණුකාණ සායනසල පස්සේ ගැන නියම කරුණක් ලියලා තියෙනවා. ඊළඟට තවත් උපමාවක් මතක් කරනවා. මේ උපමාවක් කියනකොට අඩුවක් වෙනවා. මොකද්ද උපමාව? පින්නතුනේ මං ඉන්ඩිවිජුවල් ක්ලාස් කියපු දවස. මොන ක්ලාස්ද? ඉන්ඩිවිජුවල්. මට දිව පැටලෙන වචනයක් ඕක. මම යාළුවෙක් 10 වසරේදී කිව්වා ඌ යනවලු ඉන්ඩිවිජුවල් ක්ලාස් එකකට. මම මොකද්ද මං දැන් ගෙදර පන්තියකට ගෙදර පන්තියම. මම එහෙම වෙනවද මම කීයට තියෙන්නේ? අද 8ට පටන් ගන්න 10ට ඉවරයි කිව්වා. සෙල්ලම් කරන්න වැඩ වෙලාව නෙවෙයිනේ. උදේ 8ද රෑ. එහෙනම් ඉතින් අවුලක් නෑ. සෙල්ලම් කරන වෙලාවට මම කොහොමත් ওই කාලේ යන්නේ නෑ. ඊපස්සේ මොකද ඔන්න දැන් ඉන්ඩිවිජුවල් ක්ලාස් එකකට ගියා. මම යාළුවෙක් නෑ ගෙදර තියෙන්නේ. 10 දෙනෙක් විතර ඉන්නවා. මෙයයි ලොකු මේසයක්. ලොකු ටේබල් එක තියලා. මම ගෑල් ළමයි ටිකක් ඉන්න කොණ්ඩ ටිකක් දාලා. එහෙම ඉන්නේ. තමයි සර් ඉන්නේ. කොහොමින්. ඉතින් මා ගියා මේ හරියම වාඩි වුණා. ඉතින් හොඳයි ඉන්ඩිවිජුවල් ක්ලාස් එක නරකත්. මම හැමදාම නැද්ද මම මේක? හැමදාම නෑ සතියට දවස් 2යි. දැන් ওই දෙක එනකන් ඇඟිලි ගණන් ඉන්නවා. දැන් කොහොම කිය එකපාරක් පිනතුනේ ගියාම රෑ 9ට විතර දඩාස් ගාලා ලයිට් ගියා.
දැන් මොකද ලයිට් ගියාම වෙන්නේ? ඉතින් අතපය කරේ මේ ඔක්කොම ගහනවා. ලයිට් ගියාම පින්නතුනි පේන්නේ නැහනේ මොකද වෙන්නේ? පේන්නේ නැහැ. පින්නතුනි ලයිට් ගියාම දැනෙන්නේ මොනවද? අතපයේ වදින ප්‍රමාණයට විතරයි. මොන ප්‍රමාණයද දැනෙන්නේ? අතපයේ වදින ප්‍රමාණය විතරයි. ඔන්න බලන්න. දැන් ලයිට් ගියා වගේ දැන් දැනෙන්නේ කොයි හරියද? මේ හරිය විතරයි. දැන් දැනෙන්නේ මේ හරිය විතරයි. දැන් ලයිට් ගියාම දැනෙන්නේ මොන ප්‍රමාණයද? වදින ප්‍රමාණයට, ගැටෙන ප්‍රමාණයට විතරයි. ඒ වගේ තමයි පින්නතුනි හිතටත්. එයාට ගැටෙන ප්‍රමාණයට එහා දෙයක් දැනගන්න පුළුවන් කම නැහැ. හිත කරන්නේ මොකද? අරමුණු දැන ගැනීම. හිත කරන්නේ මොකද? අරමුණු දැන ගැනීම. දැනගන්නේ කොයි ප්‍රමාණයටද? ගැටෙන ප්‍රමාණයට. දැන් අන්ධකාරේ ලයිට් ගියාම අපි උළුවස් අල්ලගෙන අර යනවනේ. යනකොට මොකද දැනෙන්නේ? ගැටෙනවා. නන්දා මල්ලගෙන තියෙනවද? දන්නේ නැහැ කවුද අල්ලගත්තේ කියලා. අයි ගස්සරකට පදිනකොට තල්ලු කරනකොට දන්න මේ නැන්දම්මා තමයි. ඒ ආකාරයට පින්නතුනි නමුත් කවුද කියලා දන්නේ? දැනගත්තේ කොහොමද? ගැටිච්ච ප්‍රමාණයට. මොන ප්‍රමාණයට දැනගත්තේ? ඔය වගේ තමයි අපි අර රෑ ඉන්ඩිවිජුවල් ක්ලාස් එකේ. දැන් මොකද වුනේ? ඒ වගේ මගේ යාළුවෙක් කෑ ගැහුවා කවුද යකෝ? දැන් අපිට පේන ඈත ගෙවල් වල ලයිට් තියෙනවා. ඒ ගෙදරට ලයිට් නැහැ. දැන් චමින්ද දන්නව ගෙදර මොකද්ද කියලා කියන එක හරි නැහැ. ඊට පස්සේ මොකද වුනේ? එකපාරට කෑ ගැහුවා කවුද යකෝ ලයිට් යවුවේ අපේ ගමේ මෙහෙමයි කියලා. එකපාරට දොරවල් ටික අල්ලගෙන ටෝච් ටිකක් ආවා. කවුද? පොලිසිය. කොහෙද ඇවිල්ලා තියෙන්නේ? අරු වෙවුලනවා. මම මොකෝ? මුකුත් කිව්වේ නෑ වගේ. මොකෝ වෙලා තියෙන්නේ? විදුලි බල මණ්ඩලෙත් එක පැනලා තියෙන්නේ. හොරට ලයිට් අරගෙන තියෙන්නේ. එද ඉන්ඩිවිජුවල් ක්ලාස් එකේ දැයි සමාප්තයි. යන්තම් සති 6ක් විතර ගියා. ඒ වගේ දැන් එතනත් පේනනේ ගැටෙන ප්‍රමාණයට එහා දෙයක් හිතට දැනගන්න පුළුවන් කමක් නැහැ. දැන් බලමු මේ රේණුකාණ හම්බු මේ කියපේ. දැන් මේ පිළිතුරු මේ පොත ගන්න. මේ ඇත්තල මේක ඇවිල්ලා භෞතික විද්‍යාවට මේක world greatest science book එකක් මේ පොත. එතන මේ පොත ගන්න. මේ පොතේ කියා දෙන ඒවට එයා බලන්න යන්න. දැන් එක දවසක් කියා දෙන එක පිටයි. ඒ කියන්නේ විනාඩියෙන් බලන්න පුළුවන්. විනාඩියක්වත් නැහැ. එක පිටයි. දැන් මේ දින පස්සේ කියලා ලියලා මත් තියෙන්නේ. මේ අන්තිම හරිය මම මේ කියන්නේ චිත්තය හා ස්පර්ශය හැටි තත්ත්වූපරි තේරුම් ගැනීම පහසු කරුණක් නෙවෙයි. චිත්තය කියලා කියන එකේ සිංහල තේරුම මොකද්ද? හිත. පස්සේ කියන්නේ මොකද්ද? ස්පර්ශය. මේ දෙක හරියාකාරව තේරුම් ගැනීම පහසු කරුණක් නෙවෙයි කියලා. මේ තියෙන 64 වෙනි පිටුවේ. ඒ ඊටා ගැඹුරු කරුණකි. ඒ නිවැරදි ලෙස තේරුම් ගත්තොත් අභිධර්මයේ උගන්වන ඉතිරි ධර්මයන්ගේ සැටි තේරුම් ගැනීමට පහසු වන්නේ. මොකද සිතයි පස්සෙයි කියන දේ හරියට තේරුම් ගත්තොත් අභිධර්මයේ කියන්නේ ගේමක් නේ. එයා මොකද? චිත්තය හා ස්පර්ශයට තේරුම් ගැනීම පහසු කරුණක් නෙවෙයි. ඒ කරුණු දෙක හරියට නිවැරදිව තේරුම් ගත්තොත් අභිධර්මයේ කියන එක අපහසු දෙයක් නෙවෙයි. චිත්ත ස්පර්ශ දෙක නිවැරදි ලෙස තේරුම් ගැනීම අභිධර්මයේ ඉගෙනීමේ අත්‍යවාරයමය. ඒ කියන්නේ ෆවුන්ඩේෂන් එක. මොකද්ද? බවුන්ඩේෂන් එක නෙවෙයි. කියන්නේ අඩිතාලම මොකද්ද? චිත්තය ස්පර්ශ වෙන් වශයෙන් තේරුම් ගැනීම. මේ මැනින් අවබෝධ කර ගැනීමට උත්සාහ කෙරෙත් අය හාමුදුරු කියනවා මේ දෙක හරියට තේරුම් ගන්න try එකක් දෙන්න. ඒ ධර්ම දෙක මැනුවින් තේරුම් නොගත් පින්නත්තු අභිධර්මයේ දැනුම් හැයි කියතත් ඔව් සත්‍ය වශයෙන් අභිධර්මයේ දන්නෝ නොවේ. දැන් මම මේකේ මේ වචන දෙකේ මම full ප්‍රයෝජන අරගෙන තියෙනවා. දැන් පමණක් පන්ති වලට ගියාම එනවා. දැන් අර නාවල පන්ති විශේෂයෙන්ම දැන් කට්ටිය වැඩි වුණානේ. ඉතින් කිව්වා අන්තිමට එන්න එපා කියලා. කියන්නේ 40 ගියාම කෝල් කරන අයට කිව්වා එන්න එපා කියලා. ඒ පමණක් අය කියනවා අපි අභිධර්මයේ හොඳට දන්නවලු. මොකද කියන්නේ? දැන් කිව්වේ පොලිස් කරන්නේ මම කියනවා එන්න. කමක් නෑ. නෑ එන්න. දැන් මොකද ටික වෙලාවක් ගියාම කොතනින්ද අල්ලන්න තියෙන්නේ? පස්සේ. මොකද පස්සේ කියලා කියන්නේ? අනේ කාලේ වනේ වාසය අපේ හාමුදුරනේ. දැන් තේරෙනවා හොඳටම ওই දෙකෙන් කරකවල ප්‍රශ්නයක් ආව ගමන් මේක තේරුම් ගත්තද කියලා හොඳටම තේරුම් ගන්න පුළුවන්. ওই දෙක අනාගතව මුළු අභිධර්මයේම තේරිලා නෑ පින්නතු. ඉස්සරහට තේරෙන මේ දෙකේ වැදගත්කම කොච්චරද කියලා. ඉතින් මොකද කරන්නේ? ඉතින් අනේ අම්මේ අනුකම්පාවේ මේ DVD ටික බලලා ඉන්න. දැන් මේ තිනතු මොකද පස්සේ කියලා කියන්නේ? හිත ගන්න අරමුණේ ගැටෙන ස්වභාවය.
හිත කියලා කියන්නේ මොකද්ද? අරමුණු ගන්න ස්වභාවය. අරමුණ දැනගන්න ස්වභාවය තමයි හිත. විඥානය කියලා කියන්නේ. පස්සේ කියලා කියන්නේ මොකද්ද? හිත ගන්න අරමුණේ ගැටෙන එතන ධර්මතා කීයක් තියෙනවද? දෙකයි. ධර්මතා කීයද? හිතට නෙවෙයි පස්සේ කියලා කියන්නේ. අරලු වලට නෙවෙයි වතුර කියලා කියන්නේ. ඒ වගේ තමයි පින්නතුනේ ධර්මතා දෙකයි. ඒකේ පස්සේ කරන කාර්යය තමයි අරමුණේ ගැටෙන ස්වභාවය. හිත කරන්නේ මොකද්ද? අරමුණු ගැනීම. වේදනාව මොකද්ද කරන්නේ? අරමුණ විඳීම. සංඥාව මොකද්ද කරන්නේ? අරමුණ හඳුනා ගැනීම. චේතනාව මොකද්ද කරන්නේ? අරමුණට ක්‍රියාත්මක වීම. දැන් ඒක ධර්මතා කීයක් තියෙනවද? පහක් තියෙනවා. කීයක් තියෙනවද? පහක් තියෙනවා පින්නතුනේ. විශ්ව සත්‍යතා කීයක් තියෙනවද? පහයි. දැන් එන පස්සෙත් හරි. ඊළඟට පින්නතුනේ මෙන්න මේ පස්සේ කියන දේ විතරක් එක දවසක් කියලා දුන්නත් ඇති. මේක මොකද මේ ඇත්තටම නාවල කියා දෙනකොට පිළිඳ අවුලෙන් අවුලටපත් වෙලා තිබුණේ. මොකද අවුලෙන් අවුලට ওই කරුණපත් වෙලා තිබුණා. මම ඕන තරම් කට්ටියගේ මේ පස්සේ ගැන අහලා තිනවුත් තේරුම් අරගෙන තියුනේ. එතන තමයි මට හිතුනේ මේක ඇත්තටම මේ අභිධර්මයේ කියා දෙන්න ඕන කියලා. ඒකයි හේතුව පස්සේ. ඊට මට සමහර සාමින්වහන්සේලා හා සමහර ගිහි පින්නතුන් කියලා දෙනවා. එක අම්ම කෙනෙක් අරගෙන ආව 1985 පොත. කීයේ පොතද? 85 රේණුකාණේ ආඳුන මේ අභිධර්මයේ මූලික කරුණු මුද්‍රණය. 2014 වෙනකම්ම කියෙව්වා කිව්වා. මම හැමදාම නෑ අපි හැමදාම නෙවෙයි. පුළුවන් ඉඩ ලැබුණ හැම වෙලාවෙම කියෙව්වා. දෙබර වැව ඉඳලා ආවේ කොහාටද? දෙබරුන්ගේ වැව තියෙන්නේ. අන්න එහෙ ඉඳලා ආවේ බෙලි අත්තට. නේද? ඉතින් ආවිල්ලා කිව්වා ඉවරලා මේක මම වයි අම්ම. ඉතින් කිව්වා හාමුදුරුවෝ මෙච්චර කවදාවත් මේක තේරුනේ නෑ. ඉතින් මේ DVD පස්සේ කියන DVD එක හම්බෙලා බැලුවා. පස්සේ තමයි කොයි පොත තේරෙන්න ගත්තේ. ඉතින් එක පැත්තකේ අම්ම එක දිගට උත්සාහයක් අත් නොහැරම තියෙනවනේ. ඒක ප්‍රතිඵල යාට ලැබුණා. ඒ නිසා පින්නතුනි මොකද වෙන්නේ? මෙන්න මේ ආකාරයට මේ පොත් අමාරු වෙන හිතයි ස්පර්ශයයි තේරුම් ගත්තේ නැතුණාම ওই පුළු පොතම තේරෙන්නේ. ওই දෙක තේරුණාම පින්න ඔක්කොම තේරෙනවා. ඊළඟට පින්නතුනි වේදනාවට හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන පස්සය. සංඥාවට හේතුව මොකද්ද? හඳුනා ගැනීමට හේතුව මොකද්ද? හඳුනා ගැනීමට හේතුව දේශනා කළ තියෙනවා. මෙහෙමනේ දේශනා කළ තියෙන්නේ. පස්සපච්චයා වේදනා. කොහොමද පස්සේ ඇති වෙන්නේ? තින්නම් සංගත අසත් රූපයත් විඥානයත් නිසා පස්සය උපදිනවා. පස්සපච්චයා වේදනා. වේදනාපච්චයා තණ්හා. තණ්හාපච්චයා උපාදාන. උපාදානපච්චයා ඔහොමනේ යන්නේ. ඒක ඕනේ නැහැ. මම මේ පන්තිම සරලවම උගන්වනවා. ඊට පස්සේ පස්සපච්චයා වේදනා. ඊට පස්සේ මොකද්ද? වේදනාව හේතුවෙන් හඳුනා ගන්නවා. හඳුනා ගැනීම හේතුවෙන් ක්‍රියාත්මක වෙනවා. ඔහොමනේ දහලා තියෙන්නේ. නමුත් බුදුරජාණන් සෑම සූත්‍ර කරුණම කියලා තියෙන්නේ මොකද්ද? පස්සපච්චයා වේදනා. පස්සපච්චයා සංඥා. පස්සපච්චයා චේතනා. කියලා තියෙන්නේ එහෙම. නමුත් අපි ඒක අදාගන්නේ කොහමද? ඇහත් රූපයත් විඥානයත් නිසා පස්සේ උපදිනවා. පස්සේ නිසා වේදනාව උපදිනවා. වේදනාව නිසා හඳුනා ගැනීම උපදිනවා. හඳුනා ගැනීම නිසා චේතනාව ඒකට තණ්හාව ඇති වෙනවා. ඔහොම තමයි අපි හදාගෙන තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ කොහොම හැමතැනදීම පස්සපච්චයා වේදනා. පස්සපච්චයා සංඥා. පස්සපච්චයා දැන් වේදනාවට හේතුව නම් වේදනාවට හේතුව මොකද්ද? දැන් පස්සේ බව තේරෙනවා. ගැටෙන ප්‍රමාණය බව තේරෙනවා. එහෙනම් සංඥාවට ඒක මොකෝ හේතු වෙන්නේ? සංඥාවටත් ඒකමයි රීසන් එකට දෙන්නේ. ඔන්න බලන්න අයි හොටු නැති ලේන්සු වෙනවා. මොකද්ද? දැන් පින්නතුනේ මේකම පේනවද? ඔව්. දැන් මේකම හඳුනා ගන්න පුළුවන්ද? පුළුවන්. මේකම හඳුනා ගන්න පුළුවන්ද? මේක පාට මොකද්ද? මොන පාටද? වර්ණන්තතාවේ නැහැනේ. මොකද්ද මේකේ වර්ණය? අකෝ සුදු පාට අඳුරන්නේ නැද්ද? නිල් පාටවත්ද? කොළ පාට, නිල් පාට, කහ පාට, මිශ්‍ර පාටක්ද? මොන පාටද? සුදු පාට. දැන් ඔක්කොම මේ ලේන්සම හඳුනා ගන්න පුළුවන් නේ? ෂුවර්ද? දුර දෘෂ්ටිකත්වය, විතර දෘෂ්ටිකත්වය නැහැනේ. පේනවනේ. දැන් කොච්චරද හඳුනා ගන්න පුළුවන්? දැන් කොච්චරද හඳුනා ගන්න පුළුවන්? ඇයි භාගය හඳුනා ගන්න පුළුවන්? ගැටුනේ එච්චර. අන්න එහෙනම් සංඥාවටත් හේතුව මොකද්ද? පස්සේ. මොකද්ද හේතුව? පස්සේ. සංඥාවටත් හේතුව මොකද්ද? ඇයි ගැටෙන ප්‍රමාණයට එහා ප්‍රමාණයක් හඳුනා ගන්න පුළුවන්කම නැහැ. මගේ තේරුණාද පින්නතුනේ? දැන් තේරුණ නැත වෙන උපමාවක් කියන්න තේරුණාද? තේරුණා. ගැටෙන ප්‍රමාණයට එහා දෙයක් හඳුනා ගන්න පුළුවන්කම. එහෙනම් සංඥාවට හේතුව මොකද්ද? පස්සපච්චය සංඥා. ඊළඟට පින්නතුනේ මෙන්න මේ ලේස්සුව ගැන ඔබට මොනවද හිතෙන්නේ? ඒ අම්මගේ ලේසු ඉවරයි කියලා හිතනවා.
මොකද හිතෙන්නේ? විවිධ විවිධයට විවිධ සිතුවිලි හිතෙනවා ඇති. මේක හાર્ට් එකක් නෑ. මේක මොකද්ද? ලේසුවක්. එක එක අයට එක එක අදහස් හිතනවා ඇති. අපේ හාමුදුරුවෝ ලේසුවක් දැක්කේ නැහැ කියලා හිතනවද? එහෙමත් නොහිතෙනවා නෙවෙයි. අපිට මේ ලේසුව ගැනම චේතනා පහල කරගන්න පුළුවන්ද? පුළුවන් නේද? දැන් කොච්චර චේතනාද ඇති වෙන්නේ? දැන් මොකද ඇති වෙන්නේ? චේතනාව කොච්චරද ඇති වෙන්නේ? වයිට් බෝඩ් එකේ විතරක් ලියලා මත. කාගේ ධම්ම මේ ලේසුව? අම්මනේ දුන්නේ. ගෙදර ගිහලා හොද ගන්න පුළුවන් නේ? පුළුවන්. හරිද? දැන් ඇති වෙන්නේ චේතනාව කීයද? භාගය. භාගය. තාම මොකද චේතනාව ඇති වෙන්නේ? ඒ භාගයේ තියෙන අනිත් දර්ශන ගැන චේතනාව ඇති වෙනවා. එයි නම් අපේ චේතනාවටත් බලපාන්නේ මොකද්ද? පස්සේ. ගැටෙන ප්‍රමාණයට ක්‍රියාත්මක වෙන්න පුළුවන් කම නේ. උඹ කියලා කිව්වොත් ඊට අදාළ රියැක්ෂන් එකක් තමයි දෙන්නේ. කනට ඇවිල්ලා ගැහුවොත් ඒක ලේසියෙන් අත්හරින්න පුළුවන් කම. එහෙනම් මොන විදිහට අපි රියැක්ෂන් එක දෙන්නේ? ගැටෙන ප්‍රමාණය. අර තියෙන කවුද මට නම් මතකත් නෑ මේ නියම නිව්ටන්ගේ මොකද්ද? දෙවෙනි නියමද තුන්වෙනි මොකද්ද? සෑම ක්‍රියාවටම ඒ රියැක්ෂන් අත් තියෙනව නේද? මොකද්ද ප්‍රතික්‍රියාවක්? action as reaction ද? හැම ක්‍රියා මම දිව පටලව ගන්න යන්නේ නැහැ බැරි දේවල් කියලා අම්මලා ඉතුරු ටික කියන්නේ. භාගයට තමයි මට පුළුවන්. මොකද සිංහලෙන් කියනවා සෑම ක්‍රියාවටම ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් පවතී. එහෙම තියෙනවා. දැන් ඔක මොකද්ද වෙනස් වෙන්න ඕන? සෑම ක්‍රියාවකට ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් නෙවෙයි පවතින්නේ මොකද්ද? පස්සේට අනුකූලව චේතනාව ක්‍රියාත්මක වෙනවා. මොකට අනුකූලව චේතනාව ක්‍රියාත්මක වෙන්නේ? පස්සේට අනුකූලව. ගැටෙන ප්‍රමාණයට තමයි චේතනාව ක්‍රියාත්මක වෙන්නේ. හොඳම උදාහරණය මොකද්ද? තමන්ගේ ගෙදර. කවුද? husband and wife. නෝන එකක් කියනකොට එහා සමාන එකක් මහත්තයා කියනවා. මහත්තයා එකක් කියනකොට නෝනා 10ක් කියනවද? අම්මා නම් මාරයි. කවන්නේ ආම්මේ ඕක තමයි ඇත්ත කතාව. එතකොට මොකද වෙන්නේ? අන්න දැන් එහෙනම් අම්මට පස්සේ 10ක් තියෙන්න ඕන. ඉතින් ආකාරයට ප්‍රවේමිනොද ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒක තමයි ඇත්ත දේ. ඊළාට පිළිවෙල තවත් වැදගත් දෙයක් තමයි මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරා චචක්ක කියලා සූත්‍රය. මොන සූත්‍රයක්ද? චචක්ක. මොකද්ද පිළිවෙල නම? චචක්ක සූත්‍රය. මොන සූත්‍රයද ඒකේ නම? චචක්ක. චචක්ක කියන්නේ පිළිවෙල 6ව 6. 6 පහරවල් 6ක්. දැන් කොහොමද 6ව 6ක් ගහන්නේ? කොහොමද පුතාට 6ව 6ක් ගහන්නේ? ගණන් බෝලේ බට්ටයයි. දැන් අම්මලා දන්නේ උඩින් ගැහුවොත් මොකද 6යි බිමින් ගැහුවොත් 4යි. පිට 6ව 6ක් ගැහුවොත් 6ව 6යි. ඔය බුදුරජාණන් වහන්සේ 6ව 6. ඒකේ නම තමයි චචක්ක. මොකද්ද? චචක්ක. චචක්ක කියන්නේ 6ව 6ක් සිංහලේ. පිටේ ඔන්න 6ක් තියෙනවා මොකද්ද? ඇහැ තියෙනවා. මොකක්ද තියෙන්නේ? ඇස. මොකක්ද තියෙන්නේ? ඇස. තව තියෙනවා මොකද්ද? කන. තියෙනවද කන? තියෙනවා. තියෙනවා නාසය. ඊළඟට තියෙනවා දිව. ඊළඟට තියෙනවා මොකද්ද? කය. ඊළඟට තියෙනවා මොකද්ද? වස්තුව නැත්නම්. ඒකට මන කියලා කියන මනස. දැන් මෙතන කීයක් තියෙනවද? 6යි. මේ 6ට කියන්නේ අභ්‍යන්තර ආයතන 6. මොන ආයතන 6ද? අභ්‍යන්තර. ඒ කියන්නේ තමන්ගේ බොඩි එක හා සම්බන්ධයි. මොකක් හා සම්බන්ධද? තමන්ගේ පිට නෙවෙයිනේ මේ 6 තියෙන්නේ. ඇහැ කන නාසය ශරීරය තියෙන මේ බිත්තිය බෝඩ් එකේ නෙවෙයිනේ කොහෙද තමන් ගාව. ඔකට කියන්නේ මොකද්ද? අභ්‍යන්තර ආයතන 6. ඔන්න පළවෙනි 6 මොකද්ද? ඔන්න ඔය 6. මෙන්න මේ 6 හරියට ගැහුවොත් වැඩේ හරි කිව්වා. වැඩේ ඕකේ. ඒ කියන්නේ මේ 6 හරියට තේරුම් ගත්තොත් කවුරු හරි එයා සංසාර ගමනෙන් එතර වෙනවා. මොකද්ද? ඇස කන නාසය දිව ශරීරය කියන 6 ගැන හරියාකාරව කවුරුත් තේරුම් ගත්තොත් ඒක විතරක් එයාට ඇති මේ සංසාරයෙන් එතර වෙන්නේ. මං කියන තේරුණාද? මොකක්ද ඇහැ කියලා කියන්නේ? මෙන්න මේ ඇහි බෝලෙයි අර ප්‍රසාදයයි. ඒතකොට පිළිවෙල මේ ඇහැ හැදිලා තියෙන්නේ මොනකින්ද? ඇහැ හැදිලා තියෙන්නේ මොකක්ද? ඒ පිළිවෙල ඇහැ හැදිලා තියෙන්නේ සුද්ධාෂ්ටක වලින්. මොනවද හැදිලා තියෙන්නේ? සුද්ධාෂ්ටක වලින්. මොකකින්ද හැදිලා තියෙන්නේ මොනවද? සුද්ධාෂ්ටක වලින්. එතකොට පින්නතුනි ඉතින් මෙතන තියෙනවා දසක කලාව. මොනවද තියෙන්නේ? දසක කලාව. පිළිවෙල සුද්ධාෂ්ටකයේ ආවුසකේ චිත්තක්ෂණ කීයද? 17. හිත වගේ 17 ගුණයක් තියෙනවා. ඒකත් උපාදිත භංග වශයෙන් මොකද වෙන්නේ? බෙදිලා යනවා. මොකද යන්නේ බිඳිලා
යනවා. එතකොට පින්නතුනි චිත්තක්ෂණ 17යි. ওই ආකාරයට හිත වගේ 13. එතකොට පින්නතුනි ඇහිපිය ගහන වෙලාවට හිත කීයක් පහළ වෙනවා? චිත්ත සුද්ධාෂ්ටක කීයක් ඇදෙනවා? 58 ගුණකින් දල වශයෙන් 10 9ක්. කෝටි 100ක්. එතකොට පින්නතුනි මෙන්න මේ අතරම් ප්‍රමාණයක් එක ඇහිපිය ගහන වෙලාවකට ඇහැ උපදිනවා නිරුද්ධ වෙනවා. උපදිනවා නිරුද්ධ වෙනවා. එහෙනම් ඇහැ සෑම ෂණේම ලක් වෙන්නේ මොකද? ඇහැ සෑම ෂණේම වෙනස් වෙනවා. මොකටද වෙන්නේ? වෙනස් වෙනවා. ජරාවට පත් වෙනවා. එහෙම නැත්නම් ඒකෙන් ගලව ගන්න පුළුවන් කවුරුවත් නැහැ. වෙනස් වීම, ජරාවටපත් වීම හා අනිත් එක මොකක්ද? අන්නේ දෙකෙන් ගලව ගන්න පුළුවන් කෙනෙක් නැහැ. එහෙනම් මොකද ඇහැ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. කොයි වෙලාවටද? සෑම මොහොතට. ඇහැට උරුම එකම ධර්මයයි. මොකද්ද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. අපිට පින්නතුනි මේ ඇහෙන් බලන්න ගොඩාක් දේවල් ප්ලෑන් තියුණා. ගොඩක් දේවල් ප්ලෑන් තියලා ගොඩක් දේවල් බැලුවා. තව ඉස්සරහටත් මේකේ බලන්න දේවල් තියෙනවා. තව බලන්න දේවල් එහෙම බලාපොරොත්තු අපිට නැද්ද? තියෙනවා. පිළිවෙල අපේ ජීවිතේ ඇහෙන් වර්ණය අර වෙන දෙයක් කරගන්න පුළුවන්ද? බැහැ. එහෙනම් අපි ඉස්සරහට අපේ ජීවිතේ බලාපොරොත්තු වෙනවා එක බලාපොරොත්තුවක් තමයි හොඳ රූප දකින්න. මොන දැකීමද? හොඳ රූප මේ ඇහෙට පේන නරකේව පේන්නවද හොඳේව පේන්නවද? හොඳ ඒවා. එහෙනම් අපේ ජීවිතේ යම් බලාපොරොත්තු ගොඩනගා ගන්න කුමක් පදනම් කරගෙනද? හොඳ රූප බැලීමේ පදනම් කරගෙන. මොන රූප බැලීම පදනම් කරගෙන? දැන් මම මුළු ජීවිතේම අපි උත්සාහ කරන්නේ මොන ලස්සන රූපයක් දකින්නද කැත රූපයක් දකින්නද? ලස්සන රූපයක් දකින්න. එහෙනම් පිළිදේ අපේ අනාගතයේ සම්පූර්ණ පැතුම වෙන්නේ එකක් තමයි එක පැතුමක් තමයි ලස්සන රූප දැකීමේ පරමාර්ථය. මොන රූප දැකීමේ? මොන ඇහින්දේ ලස්සන රූප දකින්නේ? මෙන්න මේ ඇහි. මොන ඇහින්දේ ලස්සන රූප දකින්න ඕන? මේ ඇහින් දකින්න. යහපත් හෙටක් සුබ අනාගතයක්. චින්තන වෙනස් වෙනවා. හරිද? ඉතින් පින්නද එහෙම දැකීම පිස හැම කෙනාටම තියෙනවා. නමුත් ඇත්තම කතාව මොකද්ද? සෑම සෙනත්‍රයකම ඇහැ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණයට වාජනය වෙනවා. ඇත්ත ඒක නේද? නමුත් අපේ බලාපොරොත්තුව මොකද්ද? මේ ඇහැ වෙනස් වෙන්නේ සමහරට අපි හම්බ කරනකොට අපේ ඇස් දෙක පේන්නේ නැහැ. පිළිවෙල එකම දෙයයි ඇහෙන් තොරන්න පුළුවන්. වර්ණය දකින්න එක විතරයි. දැන් ඇමරිකාවට ගියත් වර්ණයෙන් එහා දෙයක් දකින්න පුළුවන්ද? බැහැ. ස්විට්සර්ලන්තයට ගියත් වර්ණයෙන් එහා දකින්න පුළුවන්ද? මෙතෙන්ට ආව කියලා එක දකින්න පුළුවන්ද? දැන් මේ දකින්න එක මදිද? ඒ නිසා අපි මීට එහා දෙයක් මේ ඇහෙන් කරන්න පුළුවන් කමක්. ඊට ඉස්සරහට ගියා කියන්නේ අනාගතේ වර්ණය දකින්න කර වෙන කරන්න දෙයක් නැහැ. ඒකත් හරියට පෙනේද නැද්ද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ප්‍රසාද දුර්වලකමක් කරන්න දෙයක් නැහැ. ඒ වගේම පිනතුලින් මෙන්න මේ ඇහි හැදෙනව මොනවද? දද හැදෙනවා. මොකක්ද හැදෙන්නේ? දද හැදෙනවා. කුෂ්ඨ හැදෙනවා. නැගෙන හැදෙනවා. බිබිලි හැදෙනවා. කැසිලි හැදෙනවා. ඊළඟට රත් වෙනවා. සීතල වෙනව නැද්ද? මොකද්ද වෙන්නේ? ඇස් සීතල පළාතකට ගියා සීතලයි. රස්නේ පළාතකට ගියාම රස්නේ. උෂ්ණ කෑමක් කෑවම දැවිල්ලයි. නේ? මේකේ කඳුළු බේරෙනවා. කිඹුල් කඳුළු. ඊළඟට මොනවද වෙන්නේ? දද කුෂ්ඨ වණෝගේ හැදෙන්නේ නැද්ද? හැදෙනවා. චක්කු රෝග. ඇහි රෝග හට ගන්න නැද්ද? හට ගන්න. එහෙනම් ඇහැට අයිති එකම දේ මොකද්ද? ඕක තමයි. හදිස්සියට එහෙම ලස්සන රූපයක් දෙයක් නොපෙනෙනවා නෙවෙයි. පේනවා. හැබැයි ලස්සන රූප හැමදාම පේන්නේ නැහැ. ලස්සන රූප බලන්න ඕන අපි හැමෝටම ඕන. ජනාධිපති ඇතුළුව මේ ලෝකේ සමස්ත ප්‍රජාවටම ලස්සන රූප බලන්න ඕන. හැබැයි එහෙම රූප බලන්න හැමෝටම පුළුවන්කම ඇයි? ඇහැ අනාත්මයි. මොකක්ද ඇහි ධර්මතාවය? අනාත්මයි. ඕන විදිහට පවත්වන්න පුළුවන්කම නැහැ. එහෙනම් ඇහි අත්තම ස්වභාවය මොකද්ද? කෙටියම කිව්වොත් ඇහැ වෙනස් වෙනවා, ජරාවටපත් වෙනවා. ඒ ගැන කර කියා ගන්න දෙයක් අපිට පුළුවන්කම නැහැ. ඉදිරියට මේ ඇහැ අරගෙන ගියාට වර්ණයෙන් එහා දෙයක් මේ ඇහෙන් දකින්න පුළුවන්කම නැහැ. එහෙනම් අපි නේද එක පැත්තකට බලනවා අපේ ජීවිතය අපි ටාගට් කරන්නේ මේ වර්ණයක් දැක ගැනීම ආසාවක් නේද? එක පැත්තකට අපේ ජීවිතේ ටාගට් එක තියෙන එක පැත්තක මහා ඉලක්ක තියෙනවා. අන්තිමට බලන්න වෙන්නේ මොකද්ද? වර්ණයක්. ඒකත් හරියටම කාටද කියන්න පුළුවන් බලන්න පුළුවන්ද බැරිද කියලා කියන්න පුළුවන්කම නැහැ. මේක පුදුම ලෝකයක්. මේක පුදුම ලෝකයක්. ඇයි මේක පුදුම ලෝකයක් කියලා කියන්නේ? අරකේ හතට යන එක නෙමෙයි මේක පුදුම ලෝකයක් කියන්නේ. වර්ණය විතරක් බලන්න පුළුවන් මේ ඇහැ ගැන තියාගෙන අපිට හිතන මේ ඇහෙන් ඊට වඩා දෙයක් කරන්න පුළුවන් කියලා. පුළුවන්ද? බෑ. ඊට වඩා දෙයක් කරන්න පුළුවන්කම නැත්නම් අපිට කවදාවත් එහෙම හිතෙන්නේ නැහැ. අපිට හිතෙනවා ඇහැ කියන්නේ මහා දෙයක් එහෙම හිතනවා. නමුත් අපිට තේරෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ වර්ණයට එහා දෙයක් බලපු කෙනෙක් නැහැ. මේ ඇහැ පරිහරණය කරන කිසිම සත්‍යයක් ඇහෙන් වර්ණයට එහා දෙයක් දැකලා නැහැ.
මං කියන්නේ තේරුණාද පින්නොතේ? ඔන්න ඇහැ ගැන අවබෝධ වෙන්න. ඊළඟට කන. මොකද ඊළඟට තියෙන්නේ? කන. කන කියන්නේ මොකද්ද? ශබ්දය. මොකද්ද? ශබ්දය. කන හැදිලා තින්නේ මොකකින්ද මේ පෙත්තත් එක? සුද්ධාෂ්ටක හා කාය දසක කලාපෝලින් අනිත් එක තමයි චක්කු දසක සෝද. දැන් කනේ මොකද්ද? කං කාඳුරු හට ගන්නවා. ඊළඟට දද හට ගන්නවා. කුෂ්ඨ හට ගන්නවා. කැසිලි හට ගන්නවා. ඊළඟට මේක යනවා පණුව යනවා. ඊළඟට කොඬව් යනවා. ඊළඟට මොකද යන්නේ? තව මොකක් යනවද කියලා කවුද දන්නේ? ඊළඟට පින්නොදනේ මෙන්න මේ ආකාරයට මේ කන මොකද වෙන්නේ? ඒ ආකාර රෝග වලට හට ගන්නවා. අපේ බලාපොරොත්තුව මොකද කනේ? හොඳ ශබ්ද විතරක් අහන්න. මොකද්ද බලාපොරොත්තුව? හොඳ ශබ්ද විතර. පුළුවන්ද? දැන් හොඳ ශබ්ද විතරද අපිට ඇහෙන්නේ? ආහෙනවද? මම නම් දන්නේ. ඇහෙනවා පින්නතුනි ඇහෙනවා. අපි බලාපොරොත්තු හොඳ ශබ්ද බලාපොරොත්තු වෙන කෙනාගේම නරක ශබ්ද ඇහෙනවා. සමහර විට නරක ශබ්ද බලාපොරොත්තු වෙන අයගේ හොඳ ශබ්දත් හැබැයි වැඩිපුර ඇහෙන්නේ හොඳ ශබ්දද නරක ශබ්දද? එක්ස්පීරියන්ස් තියෙනවනේ. මොන ශබ්දද ඇහෙන්නේ? ඒ කියන්නේ දුක් වේදනා දෙන ශබ්ද මොන ශබ්දද? දුක් වේදනාය. සුළු සතුටක් තියෙනවා තමයි. වැඩිපුර තියෙන්නේ මොකද්ද? දුක. අන්න මේ කන මේ ලෝකේ කොහේ හරි අරගෙන ගිහිලා ශබ්දයට එහා දෙයක් අහන්න පුළුවන්ද? පුළුවන්ද අහන්න? පුළුවන්ද පින්නතුනි අහන්න? නෑ. මේ කන ලෝකේ කොහේ හරි අරන් ගිහිලා ශබ්දයට එහා දෙයක් අහපු කෙනෙක් ඉන්නවද? ඉන්නවනම් කියන්න. මටත් ඒ කන බට් කරගන්න ඕන. එහෙම දෙයක් නෑ. එහෙනම් ඒ කනට තියෙන එකම ධර්මතාවයයි පින්නතුනි මොකද්ද? සෑම වෙලාවකම වෙනස් වෙනවා, ජරාවටපත් වෙනවා. කර කියා ගන්න දෙයක් කාටවත් පුළුවන් කම නෑ. ඇත්ත ඒක තමයි. It is universal truth. Dhamma is universal truth. ධර්මය කියන්නේ විශ්ව සත්‍යතාවය. ඔය තමයි ඇත්ත. නමුත් ඔයිට එහා දෙයක් අපිට තේරෙන්නේ නැහැ. ඉතින් අපි අනාගතේ අපි ඉලක්ක සිතුම් පැතුම් තියෙන්න ඕන. මං කියන්නේ ඒව එපා කියලා නෙමෙයි. නමුත් ওই ඔක්කොම කරගෙන ගිහිල්ලා පින්නොදනි කවදකාරී මොකද්ද වෙන්නේ? ශබ්දයට එහා දෙයක් අහන්න පුළුවන් කම නැහැ. අන්තිමට කරගෙන යනකොට ශබ්දය ඇහෙන්නේ 40 ඇඳිරියාවම 60 විතරනේ ඒක කනටත් බල පාන. ඒක ඇහෙන්නේ. ඊළාට තියෙනවා නහය. මොකක්ද තියෙන්නේ? නහය. ඊළාට තියෙනවා දිව. පෙරේත කොච්චර තිබුවත් ඇතිවීම නැහැ. ඊළාට මොකද්ද? කය. කොච්චර ලැබුවත් ඇතිවීම නැහැ. ඇත්තද? මන් දන්නේ. ඊළාට මොකද්ද? මනස. මොකක්ද තියෙන්නේ? මනස. කොච්චර අරමුණු ගත්තත් ඉවරයක් නැහැ. පින්නතෝ ඊට හාදයක් අපේ ආයතන හැට කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපේ මුළු ජීවිතේම ඉස්සරහට ගියොත් ලඝු කළා කියන්න පුළුවන්. එකක් එක්ක වර්ණ දකින්න පුළුවන්. නැත්තම් ශබ්ද අහන්න පුළුවන්. නැත්තම් සුවඳ බලන්න පුළුවන්. නැත්තම් රස බලන්න පුළුවන්. නැත්තම් පහස ලබන්න පුළුවන්. නැත්තම් අරමුණු ගන්න පුළුවන්. ඔయిత ආදයක් කාටවත් කරන්න පුළුවන් කම හිර වෙලාද නැද්ද? හිර වෙලා. හිර වෙලාද නැද්ද? මොකද හිර වෙලා තින්නේ? ඇහි හිර වෙලා. ඇහ වර්ණයට හිර වෙලා. කන ශබ්දයට හිර වෙලා. නහය සුවඳට හිර වෙලා. දිව රසයට හිර වෙලා. කය පහසට, හදවත අරමුණු වලට හිර වෙලා. ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩියක් වගේ. එහෙනම් පින්නතුනි 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේටවත් 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේටවත් නෙවෙයි අපි හිර වෙලා ඉන්නේ. මොකද්ද? මේ හයටයි හිර වෙලා ඉන්නේ. මොකක්ද තියෙන්නේ? පමණක් අය හොඳ සද්ද බලාපොරොත්තු වුණා, හොඳ සද්ද ලැබුණේ නැහැ. ඒක ව්‍යවස්ථාවේ වරදක් නෙවෙයි. කාගේද වරද? කනේ වරද. යා ඒ කන සංසාරේ අරයි යනතුරු එයාට ඒ සද්දෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ගැලවිච්ච කෙනෙකුත් නැහැ. එහෙනම් මොන ව්‍යවස්ථාවද වෙනස් කරන්න ඕන? මෙන්න මේ ශරීරය පිළිබඳව තියෙන ව්‍යවස්ථාව අපි වෙනස් කරන්න ඕන. මේ කන පින්නතුනේ අවබෝධ කරගන්න ඕන. මොකද්ද කරන්නේ? කන අවබෝධ කරන්න කියන්නේ මේ ආයතන හය පාරක් ගහන්න ඕන. කනට නෙමෙයි ගහන්න ඕන. කොහාටද? කන ගැන මෙහෙම හිතෙන හිතට. ඊළඟට ඕක තමයි ඇත්ත. බුදුරජාණන් වහන්සේ දේශනාවේ මෙන්න මේ හය කවුරු හරි තේරුම් ගත්තා නම් ඒකත් ඇති මේ පුද්ගලයාට සංසාරයෙන් එතර. ඊළාසි පින්නතුනේ මේ හය තියෙන්නේ කොහෙද? ඇස් දෙක මෙතන බට් වෙලා තියෙනවා. කන් දෙක දෙපැත්තේ තියෙනවා. ඊට පිටිපස්සේ නෑනේ. දිව මෙතන තියෙනවා. පවණක් අයට පිටිපස්සේ කන් තියෙන බිත්ති වලට හේතු වෙලා හංගන්නේ. හරිද? කය මෙහෙම තියෙනවා. ඊළඟට මේ අත්පය තියෙනවා, ඉත තියෙනවා, වස්තුව තියෙනවා. ඔය හය ඔහම තියෙනවා. දැන් මේක දැන් දෙන පීඩාව මොකද්ද? මේක හැදෙනවා පින්නොන්නේ චක්කු රෝග, ඇහි රෝග හට ගන්නවද නැද්ද? හට ගන්න. මෙතන ඉන්න ඕන කෙනෙක්ට හටගෙන ඇති. කනේ රෝග හට ගන්නවද? හට ගන්නවා. නහය රෝග හට ගන්නවද? හට ගන්නවා. දිවේ රෝග හට ගන්නවද? හට ගන්නවා. කයේ රෝග හට ගන්නවද?
හට ගන්න. දද කුෂ්ඨ වන බිබිලි කඩු වේගන් ඒ මොන වේගෙන්ද? කඩු වේගෙන් කියලා රෝගයක් තියෙනවා. ඊළඟට මොකද්ද? බගන්දලා ඊළඟ පිත්ත සමුට්ඨාන ආබාධා, සෙම සමුට්ඨාන ආබාධා, වාත සමුට්ඨාන පිත්ත කිපීමෙන් නෑ මේ එක්ස්පීරියන්ස් කියන්නේ මේ ඕන් නෑනේ. නැත්තම් මෙතනම ඔප්පු කරන්න පුළුවන් මට කොච්චර පිත්ත කිපිලා තියෙනවද? අර සෙම කිපීමෙන් ඇති වෙන ආබාධ. ඊළඟට මොනවද? මේ ආකාරයට පිට වාතයේ කිපුණොත් ආබාධ. ඒ කියන්නේ මේ තුන්දොස් කිපීම කියලා කියනවා. මේකේ මේ ශරීරය ආබාධ හට ගන්නවද නැද්ද? හට ගන්නවා. ඊළඟට මේ බගන්දලා කියන රෝගය හැදින්නේ මේ ශරීරයේ. ඒක මුත්‍ර මාර්ගයයි ගුද මාර්ගය අතරින් සිදුරක්. මෙන්න මේකෙන් නහර හැරව පිට වෙනවා. එකපාරක් හැදුනොත් තුන් පාරක් මේ ශරීරය හැදෙනවා. මම එහෙම හැදිච්ච අය දැකලත් තියෙනවා. එතකොට පින්නතුනි එවැනි රෝගයක් හැදුනට පස්සේ මේ ශරීරයෙන් දෙන පීඩාව සුළුපටු දෙයක් නෙවෙයි. පින්නතුනි ওই බගන්දලා හැදෙන්නේ ගහේ වැලේ මේ ගොඩ නැගිලි මේ බිත්තියේ මේ කොහෙද? තමන්ගේ බොඩි එකේ හැදෙන්නේ. කාගේද හැදෙන්නේ? බොඩි එකේ. ওই දද කුෂ්ඨ වන හැදෙන්නේ මොකේද? මේ ශරීරේ. නමුත් අපිට හිතෙන්නේ මොකක්ද? තව පහස විඳින්න මේ ශරීරය ඕන කියලා. අනේ කාලේ වනේ වාසී. වනාන්තරේ ඉන්න කාලවල එළියට ආවම මේ වගේ දේවල් වෙනවා. ඒ ආකාරයට පිළිඳ මේ අපිට තියෙනවා මේකට කියන්නේ මේවා ගැන තේරෙන්නේ නැතිකම. මේ අපිට හැමතිස්සෙම හිතන්නේ හොඳයි. හොඳයි නෙවෙයි ඉතාමත් හොඳයි. ඇහැට දීලා තින්නේ අපි මොකද්ද? VIP ඉන්ෂුරන්ස් එක. VIP එකක් දීලා තියෙනවා. කනට දීලා තියෙන එහෙම. කවුරු හරි මේක කඩන්න කතා කරොත් මොකද වෙන්නේ? ඒක it is negative ධර්මයක්. මොකද්ද? ඒක negative ධර්මයක්. ඒ කියන්නේ අපිට මෙහෙම ඇහක් තියාගෙන දුක් විඳින්න දෙන්න. මෙහෙම කනක් තියාගෙන අපිට දුක් විඳින්න ඒක අපිට සැපයි. ඔව අහනවට වඩා. එහෙම හිතෙන්නේ නැද්ද? එහෙම හිතෙනවා පින්නතුනි. ඒ තරම්ම මේ හිත අපිව රවට්ටලා තියෙනවා. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ ප්‍රඥා මණ්ඩලට මේ අසරණ මිනිස්සු ගැන පින්නතුනි මේ හයේ හිර වෙලා මේ දඟලන දඟලිල්ල මේ කැරගෙන කැරකිල්ල පද්දන පැද්දිල්ල ගස්සන ගැස්සිල්ල පින්නතුනි දන්නේ නැතුව කරන්නේ මොකක් නැතුවද කරන්නේ දන්නේ ඇහැ ගැන තේරෙන්නේ නැහැ කන ගැන තේරෙන්නේ නැහැ නහය ගැන තේරෙන්නේ නැහැ දිව ගැන තේරෙන්නේ කය ගැන තේරෙන්නේ නැහැ හොඳ ඒවම හොයාගෙන යනවා ලැබෙන්නෙම නරකය හොඳ ඒවම හොයාගෙන යනවා ලැබෙන්නෙම නරකය ඒක රජ වුණාද ඒක සිටු වුණාද ඒක දුප්පත් වුණාද කියලා වෙනසක් ඒක මේ ලෝකේ කාටවත් සාධාරණ ඒකයි කිව්වේ මේක විශ්ව සත්‍යතාවය මේ ආයතන හය පරිහරණය කරන සෑම කෙනාගේම අපේක්ෂාව මොකද හොඳ වර්ණ හොඳ ශබ්ද හොඳ සුවඳ හොඳ රස හොඳ පහස හොඳ අරමුණු විතරයි නමුත් එහෙම විතරක් ලැබිච්ච කෙනෙක් නැහැ හිතන්නේ හොඳ පහස ලැබෙන්නේ නරක වැඩිපුර හොඳ ලැබෙන්නේ නැද්ද හොඳ ඒවා ලැබෙන්නෙම නැද්ද ලැබෙනවා හැබැයි ටිකයි ඒ ලැබුණත් ඒක අන්න රැක ගන්න පුළුවන් කම නෑ ඒකට සෙලින්කෝ ඉන්ෂුරන්ස් එකක් කවුරුවත් දාලා නෑ පුළුවන් නම් කියන්නේ මම දා ගන්නවා ඒක හැමදාම පින්නතුනි ක්ලේම් ගෙවන්න වෙනවා කවුරු හරි මේ ඇහැ කන නාසය හය කවුරු හරි ඉන්ෂුරන්ස් කම්පැනිගෙන් ඉන්ෂුරන්ස් කරොත් එයාට හැම වෙලාවෙම ඇක්සිඩන්ට් මොකද්ද හිතන්නේ හොඳ දැන් අපි වාහනේ හොඳට තියාගත්ත නම් අපිට ගෙවන්නේ නැහැ ක්ලේම් එක ගෙවන්නේ නැහැ කොහොමද ගෙවන්නේ හැප්පිච්ච ගමන් ගෙවනවා හැප්පිච්ච ගමන් මොන වේදනාවද උපදින්නේ දුක් වේදනා දැන් මේ අපේ ඇහැ කියන වාහනෙන් අපිට ඕන මොකක්ද ඇහැ කියන වාහනෙන් ඕන හොඳ අරමුණු විතරයි ලැබෙන්න හොඳ අරමුණු විතරයිද මෙන්න මේ පැත්ත බලලා මේ පැත්ත බලනකොට මොකද්ද වෙන්නේ අරමුණ වෙනස් වෙනවා මෙතන හොඳ මෙතන අන්න ක්ලේම් එක ගෙවන්න චිත්තක්ෂණයකින් කීයෙන් ගෙවන්නවද එකෙන් ඒ නිසා අපිට මේ ආයත වාහන වලට ඔය දැන් වෙනවා කුරු විසිල් එකක් එනෝනේ ඊට පස්සේ මොකද එලියන් තියෙනවා බෙල්ට තියෙනවා ඕවට තියෙනවා ඉන්ෂුරන්ස් නමුත් මේ ආයතන ආයතන ලෝකේ ඉන්ෂුරන්ස් එකක් නැහැ ආරක්ෂාවක් කොච්චර ආරක්ෂාවක් නැද්ද කියනවා Tamanටවත් ඒකට ඉන්ෂුරන්ස් එකක් දෙන්න පුළුවන් කමක් නැහැ හැම චිත්තක්ෂණයකදී මේ ආය වෙනස් මේකට තියෙන එකම ඉන්ෂුරන්ස් එකයි පින්නතුනි මොකද්ද මේ හයේ හරියට මේ හයේ පාර ගහන එක විතරයි. කොහොමද හරියට ගහන්නේ? සෑම මොහොතකම මේ හය වෙනස් වෙනවා කියලා තේරුම් ගත්තනම් ජරාවටපත් වෙනවා කියලා තේරුම් ගත්තනම් ඒකෙන් ගලව ගන්න Tamanට ඇහැ බෑ කියලා තේරුම් ගත්තනම් එයා හරියට ඇහැ ගැන තේරුම් ගත්ත වෙනවා. ඔය හරි. ඔය ගැන ඔය යටි ඊට වඩා ඕන නැහැ. ඊට ඇහැට පේන වර්ණය. මොකද්ද පේන්නේ? තවත් ලස්සන උපමාවක් තියෙනවා පින්නතුනි. එක දවසක් ආනන්ද ස්වාමීන් වහන්සේ පිණ්ඩපාත වඩිනවා. කොහාටද යන්නේ? පිණ්ඩපාත වඩිනවා. කොහාටද පින්නතුනේ යන්නේ? පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩිනකොට පින්නතුනේ එක්තරා මහා දරදඬුවේ කියන හැඩි දැඩි මිනිහෙක් ඒ කාලේ පින්නතුනේ වේට් ගහලා නෙවෙයි.
කාලා බීලා හොඳ හැඩි දැඩි මිනිහෙක් දන්වැල් වලින් බැඳලා. මොකකින්ද බැඳලා තියෙන්නේ? දන්වැල් වලින් මේ මිනිස්සෙගේ බොඩි එක බැඳලා. හරිද? මේව දන්වැල් දාලා. මේවනේ දන්වැල් දාලා කට කොහමයි තියෙන්නේ. මේව අතේ පයේ දන්වැල් වෙලලා. දැන් රාජ පුරුෂයෝ මෙයා අල්ලගෙන යනවා මොකද? මෙයා භයානක මිනිහ. මහා දන්වැල් ඉතින් ආනන්ද හඳුනන අයියෝ මේ මිනිස්සයාට මේ දන්වැල් ගලවන එක ලේසි දෙයක් නෙවෙයි. මේක මහා බන්ධනයක්. මේ මිනිස්සයාට මහා බන්ධනයක්. කවුද කැමතිද අපේ දන්වැල් දාලා ඉන්න කවුරුත් කැමතිද හෑන්ඩ් කප් දාලා එතනින් එහාට ගියාම මේ අත් පස්සට බැඳලා කකුල් බැඳලා මේ බෙල්ලට මෙහෙම දාගෙන යන කවුරුත් කැමතිද? ඒක බන්ධනයක්ද නැද්ද? ඒක මහා බන්ධනයක්. අනේ ආනන්ද හඳුනට හිතුණා අනේ පව් මේ මිනිස්සයා. මෙයා මහා බන්ධනයකින් බැඳලා ඉන්න කියලා. දැන් බලන්න මට කෙලහිර වුණා. දැන් මේක මොකක් නිසාට වෙච්ච ආබාධයක්ද? කය නිසා. මේ හැමතිස්සෙම හිර වෙලා තියෙන කරගන්න දෙයක් නෑ. කරගතිපු කෙනෙකුත් නෑ. දැන් වැඩි ඕනේ නෑ. මේවා කියනකොට මේ පිනුදු මෙතන කැමැත්තෙන්ද ඉන්නේ. දැන් යා පුටු රත් වෙලා වගේ ඇතිනේ. 8යිද 7මාරයිද ඇති. එහෙමත් ඇති. ඒක කුමක් නිසා ලැබෙන ආබාධයක්ද? දෙයනේ කණක් හම්බුනේ නැත්තම් මේ වහන්න වෙන්නේ නේ. මෙතෙන්ට ආවේ වෙන අරමුණක් බලාපොරොත්තු වෙලා ලැබුණේ ඒක නෙවෙයි. දැන් උපදින වේදනාව ගැන කිසිම සැනසීමක් නැහැ. සමහරට ධර්මය එනකොට ඕක තමයි. ඒව බලාපොරොත්තු වෙන්නේ නැහැ. කේමටත් ඕක වුණානේ කාටද උනේ? කේමට. ඒ ස්ටෝරිය මේ ස්ටෝරිය එකෙන් පස්සේ. හරිද? දැන් මොනද දන්වැල් බැඳලා යනවා. බැඳලා යනකොට දැන් ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ කිව්වා සාමීනි භාග්‍යවතුන් වහන්සේ මොකද කිව්වේ? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අද මම මහා පුදුම දර්ශනයක් දැක්කා. එක මිනිස්සෙක් හැඩි දැඩි මිනිස්සෙක් මහා දන්වැල් වලින් බැඳලා ඒ මිනිස්සයට ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඒ මිනිස්සයට ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. අනේ පව් භාග්‍යවතුන් වහන්සේ කිව්වා. බුදුරජාණන් ආනන්ද ඕක බන්ධනයක් නෙවෙයි. ඕක මහා බන්ධනයක්. දෙයියනේ අර මොකද්ද කියන්නේ සර්වාණි ස්ටා එකක් කැඩුවේ නැද්ද දන්වැල්? කැඩුවා. කැඩුවේ නැද්ද ගැඩොල් කළුගල්? කැඩුවා. එනයි ඔය මහා බන්ධන නෙවෙයි. මොකද්ද මහා බන්ධනේ? ආනන්ද අන්න එක ඇහැ රූපයට බැඳිලා. මොකටද බැඳිලා තියෙන්නේ? ඇස රූපයට ආනන්ද බැඳිලා. කන ශබ්දයට බැඳිලා. නාසය සුවඳට බැඳිලා. දිව රසයට, කය පහසට, මනස අරමුණු වලට බැඳිලා ආනන්ද ඔන්න ඕකයි බන්ධනේ. අරක මහා බන්ධනයක්. ඕක කඩාවි ඕනකේ කවුරු හරි මිනිස්සෙක් ඕක කඩනවා. නමුත් මේක කඩන්න පුළුවන් ලේසි දෙයක් නෙවෙයි. ඇත්තද නැද්ද? දැන් එන අපි ඔක්කොම දන්වැලක බැඳලා නැද්ද? බැඳලා තියෙන පින්නතුනේ. කඩන්න කියන ඇහෙනකොට අපි පින්නතුනේ සමහර අයට දෙදරලා යනවා. ඒක කඩන්න හිතෙන්නේ නෑ. ඒ තරමට දන්වැල තදයි. මේක කඩන්න කවුරු හරි කතා කරනකොට මොකද වෙන්නේ? මේක මොකද්ද? මේක මේ මොනවද කියන්නේ කියලා හිතනවා ඇති. ඇයි? ඒ තරමට මේ දන්වැල් ඇහැ වර්ණයට බැඳිලා. අසරණයිද නැද්ද? අසරණයි. කර්නල් ගඩාවි හිටියා. එයාත් හිටියේ මොකද්ද? සුඳුරු සිහින යාට තිබුණා. මොකද අන්තිමට උනේ? කර කියා ගන්න දෙයක් නැතුණා. අන්න ඇහැ වර්ණයට බැඳිච්ච මිනිස්සුන්ට වෙන දේ. ඊට පස්සේ අනිත් මිනිස්සු කර්නල්ලා ගඩාවි නෙවෙයි. නමුත් ඒ අය මොකද පව් කළා වර්ණ දකින්න පව් කළා ගිහිලා නිරේ උපදිනවා. പ്രേත ලෝකේ උපදිනවා. අසුරනිකායේ උපදිනවා. ඇයි එහෙම උපදුනේ? ඇහැ වර්ණයෙන් ගලව ගන්න බැරි වෙච්ච නිසා. ඊළඟ එක තමයි කේම. කවුද? කේම. කේම කියන්නේ පින්නතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ආස කරපු කෙනෙක් නෙවෙයි. ඇයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඇහි අනිත්‍ය දුක්ඛ අනාත්ම. කනේ අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒ රූපය ගැන වර්ණනා කරන්නේ නැහැ. කේම හිතුවා මෙන්න මේ කේමගේ යාළුවෝ ගිහින් ඇවිල්ලා කියන බුදුරජාණන් වහන්සේ හරිම ලස්සනයි. තථාගතයන් වහන්සේ මෙහෙමයි කියනවා. අපිට ඕක එපා. මොකද්ද ඕක? එපා. ඕක නෙගටිව් දාපන්නේ. මොකක්ද ආම? නෙගටිව්. කොහොමද හින්දියෙන් නෙගටිව් වලට කියන්නේ? දන්නේ නැහැ. හරිද? ඒ ආකාරය පිටු ඒක පුල් හින්දුස්තාන් ධර්මයක්. එහෙමයි කියන්නේ. හරිද? ඉතින් කේම කැමති නැහැ. ඔව් බිම්බිසාර රජතුමාට කේම කියන්නේ මොකවද? අගවිස. මොන වගේද? ඓශ්චර්ය රායිට වඩා ලස්සනයි. ඊටත් වඩා ලස්සනයි. ඉතින් යා කැමති නැහැ යාගේ බොඩි එකට බණිනවට. එයා කැමති නැහැ මේ වර්ණයට කවුරු හරි දොස් කියනවට. දැන් බිම්බිසාර රජතුමා ගැන ධර්මයට ආපු රජ කෙනෙක්. මොන රජවරුන්ට උනත් ධර්මයට එන්න පුළුවන්. ධර්මයට ආපු රජ කෙනෙක්. ඉතින් රජතුමාට ධර්මයට කවුරු හරි ආවම යාට මොකද වෙන්නේ? අනිත් අයටත් මේ රස කෑම බෙදලා දෙන්න. දැන් හිත හොඳ මිනිස්සුන්ට රස කෑමක් ලැබුණොත් මොකද හිතෙන්නේ? ඒක අනිත් අයට බෙදලා දෙන්න ආසාවක් ඇති වෙනවා.
හැමතිස්සෙම මේ ධර්මයේ නැමැති රස කෑම හම්බ වෙච්ච බිම්බිසාර රජතුමාට ඕනේ තමන්ගේ සේවකයන්ට තමන්ගේ ඊට පස්සේ බිරිඳලා බිරිඳාවරු සෙට් එකට එමු කරනවා. කීයක් හිටියද බිම්බිසාර රජතුමාට බිසෝරු කීයක් හිටියද? මම අහලා තියෙනවා 5000. ඒ ප්‍රධාන කෙනා කවුද? කේම. හරිද? ඉතින් මේ කේමට තුන මේ කේම නමුත් ධර්මයට කැමති කෙනෙක් නෙවෙයි. අග විසවනේ. මේ කේමල නම් එහෙම දෙයක් නෑ නේද? ඓශ්චර්යා රායිලා වගේ ලස්සනක් නෑ. හරිද? දැන් මොකද උනේ බිම්බිසාර රජතුමා ලස්සනට මල් වවලා ජේතවනාරාමේ. ඊළඟට වන්දි බට්ටයෝ දාලා වන්දි බට්ටයෝ කියන්නේ සිල්වාන්ලා වගේ අය දාලා කවි කියවනවා. මොකක් ගැනද? ජේතවනාරාම. දැන් ලස්සන කවි කියනවා ගීත ඇහෙනවා දැන් බුදුරජාණන් වහන්සේගේ ලස්සන එක කියනවා වීසති වීසති සේත සුදන්තෝ උඩු ඇඳෙද්දත් 20යි යටි ඇඳෙද්දත් 20යි ගෝප කුමෝ අබි නීල සුනෙත්තෝ ගව පැටියෙක් වගේ නිල් පාට දැස් චක්ක වරංකිත රත් සුභා රෝස පාට සමතල පතුල් ඔය ආකාර පිළිද අර මල් වල ලස්සන ඒ හමන හුළඟ එතනින් ගියාම ඇහෙන කුරුල්ලන්ගේ නාදේ ඒ අතර විරාජමාන වෙන බුදුරජාණන් වහන්සේ රූපය කේමාසෙ මොකටද ලස්සන රූප වලට දැන් කියන මේ බුදුරජාණන් වහන්සේගේ රූපයට තරම් ලස්සන රූපයක් කෙනෙක් නැහැ කියන එක තමයි ගාථාවල තේරුම. ඒ කවි වල ඒ සින්දු වල තේරුම. දැන් කේමට හිතෙනවා මොකද කේමට අරමුණු වෙනවා මෙහෙම එක. අනේ මටත් එයාව බලන්න ඇත්ත. එහෙනම් මොකකටද මේ යන්නේ? ලව් එකකට. යන්නේ ධර්මය අහන්න නෙවෙයි. ඊළාස පිනොදේ කේම දැන් යාළුවෝ තේන ඈතින් ළඟට ගියොත් මොනවා කියයිද දන්නේ නැහනේ. ඈතින් බලන්න කවුද බලන්නේ? ජේතවනාරාමේ මල් බලනවා. ලස්සන හාමුදුරුවෝ පැවිදි දිහා කේම ඉත පිස්සුත් දන්නේ නැහැ මේ අයට. ලස්සන අය පැවිදි වෙලා. අපේ රජතුමාටත් වඩා ලස්සනයි. දැන් ඕව හිතෙන. ඕවනේ හිතෙන්නේ සාමාන්‍ය ඔය පැත්තේ ඉන්න කෙනෙක්. ඊළඟට මොකද හිතෙන්නේ? ඇත්තටම බුදුරජාණන් වහන්සේ ලස්සනයි. දැන් බුදුරජාණන් වහන්සේ දැක්ක කේම සංසාරේ යමක් දිනු කරපු කෙනෙක්. දැන් නමුත් රූප මදයෙන් මත් වෙලා රූපේ ඇත්ත තේරෙන්නේ නැහැ. මැව්වා ලස්සන සුරංගනාවියෝ දෙන්නේ දෙපැත්තේ. එර්දි ප්‍රාතිහාර්ය. ඊළාට පින්නතුනේ මොකද උනේ? දැන් කේම බලන්නේ මොකද? කේම චෙක් කරනවා. මගේ කොණ්ඩේ ලස්සනයිද? එයාලගේ කොණ්ඩේ ලස්සනයිද? නෑ මගේ ලස්සන නෑ මටත් වඩා එයා ලස්සන. නෑ මගේ. නෑ මටත් වඩා එයා ලස්සන. නෑ චෙක්. මගේ ඇස් ලස්සනයිද? එයාගේ ඇස් මගේ ඇස් තමයි මං හිතන්නේ ලස්සන. නෑ එයාගේ ඇස්. දැන් කේමට හිතා ගන්න බෑ මේ වෙච්ච රූප දෙකත් එක්ක එයා කවුද කියලා. දැන් අන්න ඒ දෙන්න මොකද වෙන්නේ? බුදුරජාන් වහන්සේට පවන්සන. මොකද්ද කරන්නේ? පවන්සන. දැන් මෙයා මෙහෙ මැච් කර කර යනවා. මොකද එයා ලස්සනයි මම ලස්සනයි. ඒගොල්ලෝ ලස්සනයි. අන්න හිමීට අර බලන රූප දෙක මොකද වෙන්නේ? එන්න දුර්වල වෙනවා. එන්න මොකද වෙන්නේ? එන්න රැලි වැටෙනවා. එන්න කොණ්ඩේ ඉදෙනවා. එන්න කුදු තාම පවන්සලනවා. දැන් කවුද දැන් කුදු ගහන්නේ? කවුද කුදු ගහන්නේ? කේමත් දැන් කුදුයි. කේමත් දැන් කුදුයි. ඊට පස්සේ මොකද වෙන්නේ? එන්න රැලි ගැට. හැම කේමලාට ඔහම තමයි ඉති. නමුත් මේ කේමලාට ඒක තේරෙනවා අපේ හඳුනේ ඒක තමයි මේ ඇවිල්ලා ඉන්නේ. හරි. මොනව කරන්නද නේද? ඉතින් දැන් ඔක දැන් ඔහම කරගෙන යනවා. දැන් ඉතින් පාවන්ස අන්තිමට අන්ද වෙවුලලා දැන් පොළවේ පය ගහගෙන අර කේමට ඉන්න පුළුවන්කම අර කේමලා දෙකද ඩාස් ගාලා මේ කේමත් වැටුණා. මේ කේමට බිමට නෙවෙයි කොහාටද? තමන්ගේ තියෙන වැරදි අවබෝධයෙන් හාටන. අනේ දෙයියනේ මේක මෙහෙම නේද? මේක තමයි ඇත්ත කතාව. මේක තමයි කඳුළු කතාව. නමුත් ඕක තමයි අපි වහන්න හදන්නේ. කේම වහන්න හැදුවේ ඇත්ත. කේම ජීවත් වුණේ බොරුවේ. කේමට නොපෙනුනේ ඇත්ත. කේමට පෙනුනේ බොරුව. කේම හිතුවේ නැත්තේ ඇත්ත. කේම හිතුවේ බොරුව. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ බොරුව නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ ඇත්ත. කේම ගියා රජ ගෙදරට. දැන් අර මල් ගහගෙන ඉන්න කිසිම වේල් බාන් මුකුත් නැහැ. මොකද්ද උනේ? කේම ගිහිල්ලා කල්පනා කරා මම මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ මේක ලස්සන. නමුත් එහෙම දෙයක් මේක ඇත්ත නේ නම මම මෙහෙම හිතායේ උදේ නැගිටිනකොට නාවන්න වෙනවා. මේක මට නම් දත් මදිනක පෙන්වන්න බැරිද යන්නේ. උදේ පාන්දර නැගිටිනකොට බතගෙන බුරුසුවයි කබ ටිකයි. ඉතින් ඔක හොදන්න යනකොට මොකද වෙන්නේ? වතුර බෝතලය ළඟපාත බලනවා. ඉතින් බාත් รู එකට යනව නෙවෙයි යවෙනවා. මදින නෙවෙයි මැදෙනවා. ඊපස්සේ මුණ හොදලා බලන කබයිත් ඉතුරු වෙලා. ඇයිත් හොද ගන්න. හැමදාම මේක තියෙනවනේ. මොකක් හරි ආවොත් නැගිටිනකොට මෙහෙම ගහලා අරගන්න එක මම ඒක ඉස්සෙල්ලම ගන්නවා. එයාන ගහනකොට මුණ පොලිෂ් කරලා දෙක
එහෙම එකක් ඉස්සරහට එයි. ඒ තරම් කරදරයක් උදේ පාන්දර විඳිනවා. ඊට පස්සේ මේක අන්දවපාන්කෝ. ලස්සන ඇඳුම් මැදලා තියාගන්න. අන්දුවා. සෙන් ටික ගහගත්තා, ගඳ ගහනවා ඩියුඩ්‍රන්ට් එකක් ගහගත්තා. දිව්වා. අයි තාම රෙදි හොදනකොට. රෙදි ටික හොදන්න ඕන. ඒ නිසා අපිට දෛනිකව මේ කය යම්කිසි ගේම් එකක් අපිට දෙනවා. නමුත් කවුරුත් ඕක තේරුම් ගන්න කැමති නැහැ. තේරුම් ගන්න ඕනෙත් නැහැ කියලා හිතන්නේ. හැබැයි ගේම් එක හැමදාම ක්‍රියාත්මකයි. කවදාවත් ඒ කය ඒ බොඩි එකේ ගේම් එක නතර කරන්නේ නැහැ. අන්තිමට ඔය ඇත්ත කේමට කල්පනා වුණා. කල්පනාලක් කේම ඩිසිෂන් එකක් ගත්තා. ඒ කියන්නේ මොකද්ද? තීරණයක්. රජතුමනි මේක තමයි සංසාරයේ ඇත්ත කතාව. රජතුමනි මට අවසර දෙන්න. ඔබ කැමති නම් මට මේ ඇත්ත කතාව සම්පූර්ණ තේරුම් ගන්න. දැන් මේ සෝතාපන්න රජ කෙනෙක්නේ. දැන් වෙන රජ කෙනෙක් වුණා නම් හපෝ යන්න එපා. යන්න කියලා කිව්වා. කේම ගියා. සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චි කරණත්තාය. ඒතං කාසාවං ගහෙත්වා පබ්බාජේත සංසාර දුකෙන් නිදහස් වීම. ඒ කියන්නේ මේ ආයතන හයේ බ්‍රේක් දන්වල කැඩීම පිණිස ස්වාමීනි මාව කහසිවුරක් පොරවලා පැවිදි කරන්න කියලා ඉල්ලක්. බුදුරජාණන් වහන්සේ කිව්වා රජතුමාගෙන් අවසර ඔව් රජ භාග්‍යවතුන්. එහෙනම් අන්න අද භික්ෂුණීන්ට යොමු කරා. මොකද උනේ? පැවිදි කළ සුළු වෙලාවකින් පින්නතුනි මොකද උනේ? අරහත්වයට පත් වුණා විතරක් නෙවෙයි භික්ෂුණී ශාසනයේ ප්‍රඥාවන්තීන් අතර අග තනතුරු. ඒත දග්ගම් භික්කවේ කේමා. මේ කේමා තරම් නවත කාන්තාව මේ ගෞතම බුද්ධ ශාසනයේ පහළ වෙන්නේ නැහැ. කේමගේ ප්‍රඥාවට සමාන කෙනෙක්. පින බලන්න මේ තරම් ප්‍රඥාව මඩලා බබලවන්න හිතක් දායාද වෙච්ච කේමට මොකද වුනේ? ඒ සත්‍ය බලන්න දුන්නේ නෑ යාගේ හිත. නමුත් බුදුරජාණන් වහන්සේට පුළුවන් වුණා යම් ක්‍රමයකට මෙයා ගලවන්න. නමුත් අද ඉන්න කේමලා ගලවන්න බුදුරජාණන් වහන්සේ වඩින්නේ නෑ. ඒ අය පින්නතුනේ මේ හැමදාම බොරුවක් තුල ජීවත් වෙලා හැමදාම බොරුවෙන් අන්ධ වෙලා ඒ අය මරු අසඟයට යනවා. ඒ අය කවුරුත් මේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ආයතන 6 එකක් ගහපු අය නෙවෙයි. කරන්න දෙයක් නැහැ. ඊළඟ 6 තමයි පින්නතුනි මොකක්ද? වර්ණය, ඊළඟ මොකක්ද? ශබ්දය, ඊළඟට සුවඳ, රස, පහස හා අරමුණ. ඊළඟට පින්නතුනි ඔයි 6 අත්තර අභ්‍යන්තර 6 ඕනේ නැහැ. මේවට ඇහැට අරමුණු වෙන්නේ මොකද්ද? වර්ණය. වර්ණය තියෙන්නේ මොකද? සුද්ධාෂ්ටකවල. මොකද තියෙන්නේ? සුද්ධාෂ්ටක පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස. ඒකේ වර්ණය තමයි මේ ඇහැට අරමුණු වෙන්නේ. සුද්ධාෂ්ටකයේ අවශ්‍ය චිත්තක්ෂණ 17යි. එහෙනම් උපදින සෑම වර්ණයක්ම මොකද්ද වෙන්නේ? ඇහිපිය ගහන්නත් කලින් විනාශ වෙලා යනවා. එහෙනම් ඒ වර්ණයට උරුම එකම ඩෞරිය එකයි. එකම දායාදයයි මොකක්ද? අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. වර්ණය වෙනස් වෙන එක කාටවත් ගලවන්න පුළුවන් කමක්. ඒක නිසා තමයි සෑම අවුරුද්දම ගේ ෆේන් කරන්නේ. මේ බොඩි එක හැමතිස්සෙම පොලිෂ් කරන්නේ. ඊළඟට පින්නතුනේ ඒ වෙනස් වීම හැම මොහොතම ජරාවටපත් වීමේ වර්ණයේ ජරාවටපත් වීමෙන් ගලව ගන්න කෙනෙක් වෙනස් වෙලා යනවා. එහෙනම් වර්ණයට උරුම එකම දේ මොකද? අනිත්‍ය දුක්ඛ. මෙහෙම ගැහුවත් එකයි මෙහෙ ගැහුවත් එකයි. ওই හයටම කොහොම තමයි. ඊළඟට පින්නතුනේ ඇහැයි වර්ණයයි තුන පළියට රූප පේන්නේ නැහැ. මොකද්ද උපදින්නේ? විඥාණය උපදිනවා. ඇහි උපදින විඥාණය චක්කු විඥාණය. කනේ උපදින විඥාණය සෝත විඥාණය. නහයේ උපදින විඥාණය ගාන විඥාණය. දිවේ උපදින විඥාණය ජීවා විඥාණය. කයේ උපදින විඥාණය කාය විඥාණය. මනසේ උපදින විඥාණය මනෝ විඥාණය. චක්කු විඥාණය කියන්නේ මොකද්ද පින්නතුනේ? ඇහි උපදින හිත. හිතේ අවශ්‍යකීද චිත්තක්ෂණ උපාදිතී බංග වශයෙන් බිඳිලා ඇහි පිය ගහන වෙලාවට හිත ලක්ෂ කෝටි වාරයක් ඉපිද නිරුද්ධ වෙනවා. එහෙනම් විඥානේ මේ ලෝකේ හිතක් පරිහරණය කරන සෑම සත්‍යයකම හිතට එකම නේචර් එකයි පොදු මොකද්ද? ඉපදුනොත් හිතක් හැම මොහොතකම වෙනස් වෙනවා, ජරාවටපත් වෙනවා, විනාශ වෙලා යනවා. අන්න ඒකෙන් හිත ගලවගත්තු කෙනෙක් ගලව ගන්න පුළුවන් කෙනෙක් නැහැ. ඒකයි හිතේ ඇත්ත. එහෙනම් හිතන පොදු එකම ධර්මතාවය මොකද්ද? චක්කු විඥාන වේවා, සෝත විඥාන වේවා. එකයි පොදු මොකද්ද? අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. දැන් පින්නතුනේ මේ මොකක්ද දැන්දේ? මේ මොකක්ද දැන්දේ? මොකක්ද දැන්දේ? මල දැකගත්ත සිතට කියන්නේ මොකද්ද? චක්කු. දැන් මොකෝ? දැන් මොකද්ද එතන තියෙන්නේ? එහෙනම් ඔය වෙනස් අරමුණු ගත්ත අර හිතද? නෑ වෙනත් හිතක්. එහෙනම් ඒ වේගයෙන් වෙනස් වුනේ මොකද්ද? හිත. පිනෝනේ මෙච්චර වේගයෙන් හිත ජරාවටපත් වෙනවා. මෙහෙ බලනකොට හිත වෙනස් වෙලා ඉවරයි.
ඒ ආකාරයට පිටුනේ ඔන්න ඔය හය විඥාන හය අවබෝධ කරලා බුදුරජාණන් වහන්සේ කියන මේ සංසාර ගමනම ඇති. ඒ කියන්නේ ජීවත් වෙනවා කියලා කියන්නේ විඥාන හයෙන් යමක් දැනගන්නවා විතරයි. මොනවද දැනන්නේ? චක්කු විඥානේ වර්ණය දැනගන්නවා. සෝත විඥානේ ශබ්දය දැනගන්නවා. ගාන විඥානේ සුවඳ දැනගන්නවා. ජීවා විඥානේ රස දැනගන්නවා. කාය විඥානේ පහස දැනගන්නවා. මනසේ අරමුණු ඔයිට හදයක් කරන කෙනෙක් ඉන්නවද? ඉන්නවනම් කියන්න. ඉන්නවනම් කියන්න මම අපේ ගෙදර එක්කය. අපේ පන්සලට එක්කය. එහෙම කෙනෙක් නැහැ. දැන් හයව කීයද? 3යි. හයව කීයද පින්නතුනේ? 3යි. ඇහත් වර්ණයත් චක්කු විඥාණයෙන් දැනගන්න පුළුවන් පින්නතුනි කොයි ප්‍රමාණයෙන් ගැටුණොත්ද මොහොකින් ගැටුණොත්ද පස්සෙන් ගැටුණොත් එහෙනම් ඇහැ නිසා පස්සේ උපදිනවා මොකක් නිසාද පස්සේ උපදින්නේ ඒක කියනවා ඇස නිසා උපදින ස්පර්ශය කන නිසා දැන් කන නිසා ස්පර්ශය උපදිනවද දැන් මම මොකද්ද කිව්වේ කන නිසා දැන් ඔක ඇහුණා නේද ඇහුණා ওই කන නිසා තමයි ස්පර්ශය ඇහිච්ච දැන් මෙතන ඉන්න අයට වැඩියෙන් ඇහෙනවා ඇති අර ඉන්න දා බෆල් හැමතැනම දාලා නිසා සමානව ඇහෙනවා ඇති සමහර අය නිින්ද ගිහිලා ඇහෙන්නේ නැතුවත් ස්පර්ශයේ උපදින්නේ උපදින භවාංගේ ප්‍රකට නැහැ ඒ නිසා අපි ඉන්නතන මොකද්ද ඇහැ නිසා ස්පර්ශය උපදින එකට කියන්නේ මොකද්ද ඇහි ස්පර්ශය කන නිසා ස්පර්ශය උපදින එකට කියන්නේ මොකද්ද කන නිසා හටගත් ස්පර්ශය නහය නිසා ස්පර්ශය උපදිනොත් ඒකට කියන්නේ මොකද්ද නාසය නිසා හටගත් ස්පර්ශය දිව නිසා ස්පර්ශය හටගත්තොත් මොකද කියන්නේ ජීව නිසා ඊළඟ කය නිසා ස්පර්ශය හටගත්තොත් මොකද කියන්නේ කය මනස නිසා ස්පර්ශය මනස එහෙනම් ස්පර්ශය කී ආකාරයයිද හය ආකාරයකට උපදිනවා කී ආකාරයකට උපදිනවද හය ආකාර ඇහැ නිසාත් උපදිනවා කන නිසාත් උපදිනවා දිව නිසාත් උපදිනවා කය නිසාත් හිත නිසාත් ස්පර්ශයේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පිළිතුරු උපමා කරන්නේ මොකටද? හැම ගහපු ගව දෙනකට. මොකටද උපමා කරන්නේ? හැම ගහපු ගව දෙනේ. ඔන්න පිළිතුරේ ගව දෙනක් හැම ගහලා අයින් කරනවා. දැන් ගව දෙන උඩහම අයින් කරාම මොකද ඉතුරු වෙන්නේ? ලේත් එක සුදුහම ඉතුරු වෙනවා. දැන් මූට මොකද වෙන්නේ? සුදුහම තියෙන මේ ගවයට මොකද වෙන්නේ? ගව දෙනට වාතේ ඉන සත්තු ඇවිල්ලා එනවා. දැන් අර ගව දෙනට නිදහසක් තියෙනවද? දැන් වාතේ ඉන සත්තු ඇවිල්ලා ඇඟේ වැහුම නිදහසක් තියෙනවද? නෑ ඒකෙන් බේරෙන්න මෙයා වතුරට පයින්න. මොකටද පයින්නේ? වතුරට. පැන්න වතුරට. දැන් කවුද ඇවිල්ලා එන්නේ? වතුරේ ඉන්න සත්තු. දැන් වතුරට පැනලා යාට නිදහසක් තියෙනවද? නැහැ. දැන් ඒකෙන් බේරෙන්න යා මොකද කරන්නේ? ගහකට ගිහිල්ලා හේතු වෙනවා. දැන් මොකද කරන්නේ? ගහේ ඉන්න සත්තු. දැන් බේරුණාද? දැන් ඒකෙන් බේරෙන්න යාගේ තනකොළ පිස්සක ගිහිල්ලා ලගිනවා. දැන් මොකද කරන්නේ? බේරුණාද? දැන් ඒකෙන් ගිහිල්ලා තනකොළ නැති පිට්ටනියක මෙයා ලගිනවා. දැන් මොකද කරන්නේ? එහෙනම් හැම ගහපු ගව දෙනකට බේරිල්ලක් නැහැ. හැම ගහපු ගව දෙනකට කොහේ ගියත් සැනසෙල්ලක් නැහැ. සැපයක් නැහැ. සැප තියයි කියලා හිතුණාට සැප ස්පර්ශයත් ඒ වගේ නෙවෙයිද? ඇහැ නිසා දුක හට ගන්නවද නැද්ද? හට ගන්නවා. කන නිසා දුක හට ගන්නවද නැද්ද? හට ගන්නවා. නාසය නිසා දුක හට ගන්නවද නැද්ද? හට ගන්නවා. දිව නිසා දුක හට ගන්නවද නැද්ද? හට ගන්නවා. කය නිසා දුක හට ගන්නවද නැද්ද? හට ගන්නවා. මනස නිසා දුක හට ගන්නවද නැද්ද? හට ගන්නවා. එහෙනම් පිටුතුනි ඇහැ වහගත්තයි කියලා කන නිකන් ඉන්නේ කනේ ඇබ ගහගත්තයි කියලා දිව නිකන් ඉන්නේ ඒ ඔක්කොම වැහුවයි කියලා හිත නිකන් ඉන්නේ එහෙනම් පිටුතුනි ගැටෙන ප්‍රමාණයට උපදින්නේ මොකද්ද වේදනාව ගැටෙන මොහොතේම උපදින්නේ මොකද්ද වේදනාව ආන්න එහෙනම් පිටුතුනි ස්පර්ශය පරිශීලනය කරන කෙනාට වේදනාවෙන් මිදීමක් නැහැ එහෙනම් පිටුතුනි හරියටම ස්පර්ශය මොකෙක් වගේද හැම ගහපු ගව දෙනක් අල්ලපු ගෙදර කට්ටියකද කාගේකේද? තමන්ගේ මේ ආයතන 6. පුළුවන් ද පින්නතුනි දැන් මෙතනින් එළියට ගියා කියලා ස්පර්ශයෙන් ගැලවෙන්න? ගෙදර ගියාව කියලා මොනවා කියනවද කියලා මම නම් දන්නේ නැහැ ගෙදර. සමහරට ගෙදර අයි එපා වෙන්නත් පුළුවන්. එපා වෙන්න පුළුවන් කියලා කියන්නේ. දැන් රෑ වෙලා යනවා කියලා බයිනව නේද? ගණන් ගන්න එපා. ස්පර්ශයක් කට ගන්නව ස්පර්ශයක් නැති වෙනවා. අපේ ආමුදුරන්ට නම් ඉතින් ඔය තේරුන්නේ නැහැ නේ ඉතින්. තේරෙනවා පින්නතුනි තේරෙනවා මට කරන්න දෙයක් නැහැ. පුළුවන් නම් මේ ආයතන හැම ගලවලා විසි කරලා දානවා. පුළුවන් කමක් නැහැ. පුළුවන් විදියට තමයි මේ කරන්නේ. ඉතින් ඒක ඇවිල්ලා ගෙදර ආයේ වරද නෙමෙයි කාගේද වරද? කන උරුම කරගත්ත ඔබේ වරද. කන උරුම කරගත්ත කෙනෙක්ට ස්පර්ශයෙන් ගැලවෙන්න විදියක් නැහැ. සමහර අය ස්පර්ශයෙන් ගැලවෙන්න පැවිදි වෙන්න යනවා. පුළුවන්ද? ලොකු හාමුදුරුවන්ගේ කලච්චරේ ඊට පස්සේ. අර කරන්න මෙහෙම යන්න, මෙහෙම වාඩි වෙන්න, මෙහෙම නිදා ගන්න. ස්පර්ශ ඇති වෙන වෙලාවට වේදනාව ඇති වෙනවා.
පැවිදි වුණා කියලා ස්පර්ශයෙන් ගැලවෙන්න බෑ. ඊට පස්සේ ජංගල් යනවා. කොහෙද යන්නේ? කැලේ. ඊට පස්සේ කවුද ස්පර්ශ දෙන්නේ? යක්කු, ප්‍රේතයෝ, භූතයෝ, මදුරුව. ගැලවිලා ඊට පස්සේ නගරට එනවා. අනේ කාලේ වනේ වාසය ඉවරයි. ඒ ස්පර්ශේ නම් බය නැහැ. ඒ නිසා පින්නතුනි පැවිදි වුණා කියලා ස්පර්ශයෙන් ගැලවෙන්න පැවිදි වුණා කියලා ස්පර්ශයෙන් ගැලවෙනවා මොකද්ද කරන්න ඕන? පැවිදි වුණොත් ස්පර්ශයෙන් ගැලවෙනවා මොකද්ද කරන්න ඕන? ඉපදිච්ච ගමන් සිවුරු කැල්ලක් පුරවනවා. හරිනේ ස්පර්ශයෙන් ගැලවෙනවද? නෑ. එහෙනම් පැවිදි වුණා කියලා ස්පර්ශය අපි තමයි දන්නේ පැවිදි අයට තියෙන. අහන්නකො මේ අපේ හාමුදුරුවන්ගේ අහන්නකො මේ මෙහෙණින් වහන්සේලා. ඒකෙන් ගැලවෙන්න මොකද්ද වෙන්නේ? ඒක අවබෝධ කරගන්න ඕන. මොකද්ද කරන්න ඕන? අවබෝධ කරගන්න. කොහොමද අවබෝධ කරන්නේ? හිත ගන්න අරමුණකයි ගැටෙන්නේ. මොකද ගැටෙන්නේ? හිත ගන්න අපේ අරමුණකයි ගැටෙන්නේ. ඒ අරමුණකයි ගැටෙන්නේ. හිතේ ආවස කීයද චිත්තක්ෂණ? එකයි. එහෙනම් ස්පර්ශය ආවද කිය චිත්තක්ෂණ? එහෙනම් ඒකත් උපාදිත බංග වශයෙන් බිඳිලා යනවා. එහෙනම් ස්පර්ශයට අයිති එකම සත්‍යය මොකද්ද? ඇති වෙනවා නැති වෙනවා සෑම මොහොතකම වෙනස් වෙනවා ජරාවටපත් වෙනවා. ඒකෙන් බේර ගන්න කවුරුත් මේ ලෝක ධාතුවේ නැහැ. කාගේ ස්පර්ශයද? ඔබේ ස්පර්ශය. මගේ ස්පර්ශයෙන් ගලවන්න කවුරුත් එන්නේ නැහැ. හැබැයි හරියටම අපි හැම ගහපු ගව දෙන්නු වගේ පීඩා විඳින්නේ නැද්ද? විඳිනවා. ඒ තේරෙන්නේ නැහැ. සමහර ස්පර්ශ නිසා සැප වේදනා උපදිනවා තමයි. නමුත් ඒක තියාගන්න පුළුවන්කම තියාගන්න පුළුවන් වුණා නම් දුකෙන් නිදහස් වෙන්න ඕනේ නැහැ. සැප වේදනා ආපු වෙලාව මොකද වෙන්නේ? ලොක් කරනවා, ඩවුන්ලෝඩ් කරනවා. පුළුවන්. තියෙනවා නම් මට කියා දෙන්න ක්‍රමයක්. එහෙම ක්‍රමයක් නැහැ. දැන් 6ව කීයද? 4යි. 6ව කීයද? 4. ඊළාට පින්නතුනි පස්සෙන් ගැටෙන ප්‍රමාණයට ඇති වෙනවා වේදනාව. මොකක්ද ඇති වෙන්නේ? වේදනාව. උඹලා අම්මලාගේ වේදනාව දරුවෝ උඹලට තේරෙන්නේ නැහැ. අපේ තාත්තත් එක්ක ජීවත් වෙලා මම විඳපු වේදනාව උඹලට තේරෙන්නේ නැහැ. ඒ වගේම තාත්තගේ වේදනාව දරුවන්ට තේරෙන්නේ නැහැ. දෙන්නම විඳලා තියෙන්නේ මොකද්ද? අම්මා දරුවන්ට කියන මමයි වැඩියෙන් විඳ කියලා. තාත්තා ඉතින් කටවාගෙන ඉන්න මොකුත් නොකිය. තාත්තා තමයි දන්නේ අම්මා නිසා විඳපු වේදනාව. සමහර තාත්තලා බොන්න පුරුදු වෙන්නෙත් ඒකයි. ඒ නිසා පිටුදෙනි අම්මත් වේදනාව විඳිනවා. තාත්තත් වේදනාව විඳිනවා. ඒ වහන දරුවොත් වේදනාව තුන් දෙනාම ගැලවිලා නැහැ. එහෙනම් අපිට වේදනාව ගේන්නේ කුමක් කරාද? ඇහැ හරහා. ඇහෙන් දකින්න වර්ණයකටනේ වේදනාව ඇති වෙන්නේ. කන හරහා. නාසය හරහා. දිව දැන් රස කෑම ඇති වුණාම මොන වේදනාවද? දුක් වේදනාව උපදිනවා. අම්මෝ එහෙනම් කන්න එපා. මොන වේදනාවද උපදින්නේ? සැප වේදනාව. ඊට පස්සේ පිනොදෙනි කටු වෙන මේ අර නිකන් මේ තිත්තකාර කසාය බොනකොට මොන වේදනාවද? ආයක යනවා. අපිට හැමදාම රස කෑමද හම්බ වෙන්නේ. හිත හොඳ දවසට රස කෑම නැති දවසට බෙරි කෑම. අනිත් දවසට කොණ්ඩ කෑම. සමහර දවසට කෑම නැහැ. ඒ ආකාරයට පිනොත් දිව නිසා වේදනාව උපදිනවා. කය නිසා වේදනාව උපදිනවා. සීත සුලං වදිනකොට සැප වේදනාව. ඊට පස්සේ ගස්ගල් පොළු වදිනකොට දුක් වේදනාව. අවුව වැටෙනකොට දුක් වේදනාව. සමහරකට AC එකත් මේ අයට සමහරට දුක් වේදනාව ඇති. ඔව්ද? AC එපාද? ඇත්තද? එහෙනම් ලේසි ලාභයි. මේ දේ ආකාරයට පිනතුනේ සමහර අයට මේ එපා වුණාට සමහර අයට AC නැතුණු දුක් වේදනාව. ඒ නිසා පිනතුනේ ඔය ආකාරයේ වේදනාව හටගන්නේ මොකක් නිසාද? ඇහත්, රූපයත්, විඥානයත් ස්පර්ශය නිසා වේදනාව හටගන්න. ඒ නිසා වේදනාව කී ආකාරයද? 6 ආකාරය. අන්න තවත් 6. දැන් 6ව කීයද? 1යි 2යි 3යි 4යි 5යි. දැන් ඇහැට පේන ලස්සන රූප මොන රූපද පේන්නේ? beautiful picture. අනේ ලස්සන රූපයක් දකිනකොට ඒකට ආසයිද බයයිද? ආසයි බයයි. නැතිවීම ගැන දුකයි. ලස්සන රූපයක් දැනෙනකොට මොකද්ද? ඇහැ නිසා තණ්හාව ගලනවා. මොකද්ද ගලන්නේ? ඇහැ නිසා. අන්න ඇහැ නිසා ආසාව උපදිනවා. ලස්සන ශබ්දයක් ඇහෙනකොට ආසයි. බය නැහැ. ගෙදර දාගන්න රෙකෝඩ් එක. ඉතින් පිනෝදනේ එන කන නිසා තණ්හාව හටගන්නවා. නහය නිසා තණ්හාව හටගන්නවා. දිව නිසා තණ්හාව හටගන්නවා. කය නිසා තණ්හාව හටගන්නවා.
හිත නිසා තන් අරමුණු වරවිලා පරණක් අරමුණු වලට අපි ආසයි. ඒ නිසා තන් එන අපිනෝදේ තණ්හා ගඟ ගලන්නේ කොහෙන්ද? කේනස්ස නිහුතෝ ලෝකෝ කේනස්ස නප්පකාසි චෙප්පාබි ක්ලේ සම්රුහි කිංසු මත්ත මහ බයං කියලා අජිත ඇහුවේ ඕකයි. තණ්හා ගඟ ගලන්නේ කොහෙන්ද? ඇහරහා තණ්හාව ගලනවා. කනහරහා තණ්හාව ගලනවා. නාසයහරහා තණ්හාව ගලනවා. දිවහරහා තණ්හාව, කයහරහා තණ්හාව, අරමුණු හරහා තණ්හාව. ඒක ගඟක්ද නැද්ද? ඒක මහා ගඟක්. මේ ලෝකයේ තියෙන පිනදුනේ කැලණි කළු වලවේ ලංකා ගංගා. ගංගා මහී සරබූ කියලා විශාල ගංගා. වැහි කාලට මේ දෙගොඩ තලාගෙන යනවා. නමුත් ඕ විශාල ගංගා නෙවෙයි. ඇහැ නිසා හටගන්න තණ්හා ගඟ මැරෙන තුරුම ගලනවද නැද්ද? ගලනවා. කන නිසා හටගත්ත තණ්හාව මැරෙන තුරුම ගලනවද නැද්ද? අර ගංගා නම් පිනදුනේ වියලි කාලට හිඳෙනවා. මේ ගංගාව හිඳෙන්නේ කවදාවත් හිඳෙන්නේ නැහැ. මැරෙන තුරුම හිඳෙන්නේ, මැරිලත් හිඳෙන්නේ නැහැ. එහෙනම් ලොකුම ගඟ මොකද්ද? තණ්හා ගඟ. මොන ගඟද? තණ්හා ගඟ. පින් කොහොමද ওই ගඟ වේලන්නේ? මොකද්ද ඕකට දාන හිරු කිරණ? මේ බුදුරජාන් වහන්සේගේ අමා ධර්මය. ඒ ධර්මයේ නැමැති හිරු පායනකොට පින්නතුනේ අන්නේ හිරු හරියට ඒ තමන්ගේ තණ්හා ගඟට පතිත කරොත් ඒ තණ්හා ගඟ විහෙලෙනවා. තණ්හාය ජායති සෝකෝ. තණ්හාවෙන් නිස්පදින්නේ මොකද්ද? ශෝකයත් බයත් තමයි. තණ්හාව නිසා ඇති වෙන්නේ මොකද්ද? ශෝකයත් බයත් විතරයි. එහෙනම් තණ්හා ගඟ විහෙලුනාම නැති වෙන්නේ මොකද්ද? ශෝකයයි බයයි. තණ්හාය ජායති සෝකෝ. තණ්හාය ජායති බය. ඊළඟ පද දෙක මොකද්ද? තණ්හාය විප්ප මුත්තස්සෝ නති සෝකෝ කුතෝ බය. එහෙනම් අපි මේ තණ්හා ගඟ ගලලා තියෙන්නේ කොහෙන්ද දැන්? කොහෙද ගලලා තියෙන්නේ? ඇහැ හරහා, කන හරහා, නහය හරහා, දිව හරහා, කය හරහා, හිත හරහා. දැන් ඕක අපිට කිව්වේ කවුද? ලෞතුරා බුදුරජාණන්. අපි හිතුවේ කොහමද? මේක තමයි සැප. මෙහෙම ගලන්න තමයි ඕන. එහෙම ගැලුව නැත්නම් අවුලක්. දැන් බලන්න ළමයාගේ තණ්හා ගඟ ගලන්න නැත්නම් අම්මට අවුල. අමයා තණ්හා ගඟ වියලන්න හදනවා අම්මා කියන්නේ මොකද්ද? එපා පුතේ ඔක කරන්න එපා. කවදාවත්ම කරන්න එපා. ওই DVD බලන්න එපා. මගේ පුතා වෙනසෙන්න එපා. මගේ පුතේ උඹ A level කරලා රජ වෙයක්. එහෙම නේද කියන්නේ? ඒක තමයි අම්මලාගේ පැතුම. ඒක වරදක් නෙවෙයි. නමුත් ඒ තණ්හාය ජායති සෝකෝ. තණ්හාවට කරපු කෙනා විඳින්නේ මොකද්ද? ශෝකය විතරයි. එහෙනම් අම්මා කියන්නේ මොකද්ද? ඔබ ශෝකය ඇති වෙන මාර්ගයක් හොයා ගනි. නැද්ද? කියලා. හරිද වැරදිද මං අහන්නේ? හරි? හරි පුතා, හරි දුව, හරි තමන්, හරි මහත්තයා, හරි දුක් විඳින්න ඕන නම් මොකද කරන්න ඕන? අනේ අර රූපෙටත් ආස කරන්න, මේ රූපෙටත් ආස කරන්න, මගේ රූපෙට වැඩියෙන් ආස කරන්න. එහෙම කියන්නේ නැද්ද? එහෙනම් මගේ රූපෙට විතරක් ආස. එහෙනම් මගේ රූපෙට විතරක්. එහෙනම් තමන් ආස කරන්නේ කවුද? එහෙනම් තමන්ට වැඩියෙන්ම දුක ගෙනත් දෙන්නේ. කවුද? එහෙනම් තමන්ට වැඩියෙන් තමන් ආස කරන අය පින්නතුනි තමන්ට වැඩියෙන් දුක ගෙනත් දෙන්නේ. It is universal truth. තණ්හාය ජායති. කොහෙන්ද අපේ තණ්හා ගඟ ගලන්නේ? අපි ආසය හරහා. නැද්ද? ඒක ඔබටත් එකයි මටත්. එහෙනම් අපිට ශෝකේ උපදින යාය නිසාම ඇත්තද බොරුද මං අහන්නේ? හදවතට කතා කරලා ඇහුවොත් ඒක ඇත්ත පින්නතුනි. ඒකයි ඇත්ත. නමුත් ওই ඇත්ත පිළිගන්න අපි කැමති නැහැ. ඔක විශ්වාස කරන්න අපි කැමති. ඔක යට ගහන්න අපි කැමතිද නැද්ද? කැමති. ඉස්සර ආයෙනම් හොඳයි ඉතින්. නමුත් ඕක තමයි ඇත්ත පින්නතුනි. ඕක කොහොම තමයි වෙන්නේ? ඕක කිව්වොත් පින්නන්නේ මොදනේ? ඔන්න දරුවෝ වනසන කෙනා ආවා. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ කිව්වොත් දරුවෝ වනසන කෙනා කිව්වා. දරුවෝ නැති කරන කෙනා කිව්වා. ඇයි මේ එහෙම කිව්වේ? තණ්හාවෙන් ගලව ගන්න උත්සාහ කරපු නිසා. කරන්න දෙයක් නැහැ පින්නතුනි. මේ සංසාරයේ තියෙන මැජික් එක ඕක තමයි. දුක ඇත්තනම දුක් විඳින දේ දුකයි කියලා තේරුම් ගන්න දෙන්නේ නැහැ. දුක් විඳින දේ කොහොමද තේරුම් ගන්න? සැපයි සැප. කනවට කියන්නේ හිතෙන්නේ. හැබැයි කනේ නැහැ. මොකද්ද? සැප. දුක විතරයි පින්නතුනි තියෙන්නේ. හරි. ඒකත් හරි. ඔන්න ඔහොමත් කිව්වා. දැන් බලන්න පස්සේ කියන්නේ විෂ සත්‍යයක්ද නැද්ද?
ඒකනේ අවබෝධ කරන්නේ කොහේ? මේක යුනිවර්සල් ට්‍රුත් එකක් නෝන නම් බුදුරජාණන් වහන්සේ කියනද පස්සේ අවබෝධ කරන්න කියලා. නැති එකක් අවබෝධ කරන්න විදියක් අවබෝධ කරත් මොකක්ද ඉතුරු වෙන්නේ? අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි. දැන් මේ මොකක් ගැනද කියන්නේ? තමන්ගේ ශරීරය තමන්ගේ හිත ගැන. ඇත්ත ඕක තමයි. ඉතින් මට බොරු කියන්න පුළුවන් කම නෑ. ඔයකට එහා දෙයක් තියුණා නම් කියන ඔයිට එහා දෙයක් කියාගන්න මේ ශරීරය ඇත්ත කතාව බුදුරජාණන් වහන්සේ කියලා නෑ. බුදුරජාණන් වහන්සේ කිව්ව නිසාද ඕක ඇත්ත? බුදුරජාණන් වහන්සේ කිව්ව නිසා විතරයිද මේක ඇත්ත? නෑ පින්නතුනි, කිව්වත් නැතත් ඕක තමයි ඇත්ත. ඕක තමයි අපිට නොපෙනුනේ. ඕක තමයි අපි නොදකින්න කැමති. නමුත් පින්නතුනි බුදුරජාණන් වහන්සේට ඕනුනේ මොකද්ද? අපිව මේ මායා දැලෙන් ගලවන්න. අපි මේ කපටියගෙන් ගලවන්න. අපි මේ වංචාකාරයගෙන් ගලවන්න. අපි හිතුවට අපිව රවට්ටන්නේ බාහිර මිනිස්සු. අපේ අම්මා තාත්තා අපේ යාළුවෝ කියලා අපිව රවට්ටන්නේ කවුද? කවුද ඇත්තටම අපිව රවට්ටලා තියෙන්නේ? ඇහැයි, කනයි, නාසයයි, දිවයි, ශරීරයයි, හිතයි. අපි හැමතිස්සෙම රවට්ටනවා පින්නතුනේ. අපි කවුරුත් රැවටෙන්න කැමති නෑ කාටවත්. අපි අපේ යාළුවන්ට රැවටෙන්න කැමති නෑ. අපි අපේ අම්මට රැවටෙන්න කැමති නෑ. අපි අපේ බිරිඳට රැවටෙන්න කැමති. අපි හිතුවට ඒගොල්ලෝයි අපිව රවට්ටන්නේ කියලා. කවුද අපිව රවට්ටන්නේ? අපේ ඇහැ අපිට රවට්ටනවා පින්නතුනේ. අපේ කන අපිව රවට්ටනවා පින්නතුනේ. අපේ නාසය අපිව කොයි වෙලාවටද අපි රවට්ටන්නේ? හැම වෙලාවෙම රවට්ටනවා පින්නතුනේ. හැම වෙලාවෙම. අර සමහරට මේ මගේ සද්දෙත් ඔබව රවට්ටනවා. හැම වෙලාවෙම අපිව මොකද්ද කියන්නේ පින්නතුනේ? අන්තෝ ජටා වයි ජට. ඇතුලේ ගිනි පිටත්. ඔබලත් ගින්නක් මමත් ගින්නක් තමයි පින්නතුනේ. ඒ අපි හැමදෙනාම මේ ආයතන හයක් පරිහරණය ගැලවිලා නේ. ඊළඟ චුට්ටක් බලන්න චුට්ටක්. ඊළඟ පිළිතුර ඕක තමයි ඇත්ත. ඕක තමයි කියලා දෙන්න තියෙන්නේ. මේ තව ගොඩාක් දේවල් තියෙනවා කියන්න. නමුත් පිළිතුරේ කිව්වට මේක මෙතනින් යනකොට ඉවරයිද නැද්ද? ඉවරයි. කමක් නෑ පිළිතුරේ ඒත් කමක් නෑ. මේ පැය දෙකක් හරි අහන එක මදිද? මේ සංසාරේ ගමනේ රැවටි ඉන්නන මේ පැය දෙක හරි අහගන්න. වෙන කරන්න දෙයක් මෙතනින් යනකොට ඕක ඉවරයි. ඒක මම දන්නවා. නැති වෙන්න බෑ. මෙතනින් යනකොට රත්තරන් බඩු ටිකක් එළිය දාන්න බලන්න පොර ගන්න නැද්ද කියලා. එච්චර ඕනේ නැනේ DVD ටිකක් පෙන්නන්න බලන්න. රත්තරන් බඩු මොකටද පින්නතුනේ? ඒක ඇත්ත. ඒක මම දන්නවා. නමුත් කමක් නැහැ. මේකෙන් මේ දංගල කඩන එක ලේසි දෙයක් නෙවෙයි. මම කියන්නේ මෙච්චරයි. මේ දංගල තවත් හද කරගන්න එපා. පොඩ හරි මේක බුරුල් කරන්න ඕන. මේක නොකඩන තාක්කල් කිසිම සත්‍යයට ගැලවිලා නැහැ. ඔබ හිතුවට ඔබට දුක තියෙන්නේ ඔබේ අම්මා නිසා, තාත්තා නිසා, යාළුවෝ නිසා, හාමුදුරුවෝ නිසා කියලා. ඒ කවුරුත් නෙවෙයි ඔබට දෙක ගෙනත් දෙන්නේ කවුද? ඔබේ මහ කන නාසය දිව ශරීරය. ඇත්ත ඒක. අපි හැමතිස්සෙම චෝදනා කරන්නේ කවුද? කම්ප්ලේන්ට් කරන්නේ කාටද? බාහිරට. නමුත් කාටද කම්ප්ලේන්ට් කරන්න ඕන? ඔබ නඩුව දාන්න ඕන ඇහැට විරුද්ධව. කනට විරුද්ධව. නායට ඔබව අපහසුතාවයට පත් කරන්නේ ඒගොල්ලෝ. බාහිර අයට ඔබව අපහසුතාවයට ඇහැ නැත්තම් පිනොද නඩුවක් ඕනද? ඇහැ කන නාසය දිව ශරීරය මේ කියලා ගන්න නැත්තම් ප්‍රශ්නයක් තියෙනවද එතන? හම්බ කරන්න තියෙනවද එතන? නෑනේ. දද කුෂ්ඨ වඩ හැදෙන්න තියෙනවද එතන? නැහැනේ. එහෙනම් උතන නේද ප්‍රශ්නේ තියෙන්නේ? එහෙනම් කාටද මේ නඩුව දාන්න ඕන? මේ ආයතන හයට මේ අපි නඩු දාන්නේ කාටද? සමහර අය හාමුදුරුවන්ට නඩු දානවා. පව් පින්නතුනේ. තමන් ගාව වරද තියාගෙන හාමුදුරුවන්ට නඩු දාන එක පව්. ඊළඟට මං කවද ඕජාව කියලා දෙනවා කියලා. මොකද්ද කියලා දෙනවා කිව්වේ? ඕජාව. වෙලාව කීයද පින්නතුනේ? මම කිව්වා 7:00මාරයි කියලා. එහෙනම් ඕජාව ලබන සතිය. ලබන. නෑ 8:00මාර යන්න එපායිනේ. මට ඕන නම් එළි වෙනකන් කියන්න පුළුවන්. මේ පින්නත එළි වෙනකන් අහන්න පුළුවන්. මට ඕන මේ එළි වෙනකන් මේ හයම විස්තර කරන්නත් ඒත් කියන්න තියෙන එකයි මොකද්ද? තණ්හාය ජායති සෝකෝ. තණ්හාය ජායති බය. තණ්හාය විප්ප මුත්තස්සෝ. නති සෝකෝ කුතෝ බය. ඒ නිසා අපිට මේ ධර්මයෙන් කියන්නේ අපේ තියෙන ඇත්ත කතාව. මොන කතාවද? ඒක අපේ විතරක් නෙවෙයි, ඇමරිකන් ජාතික විතරක් නෙවෙයි, මුස්ලිම් ජාතික විතරක් නෙවෙයි, දෙවියෝ බ්‍රහ්මයෝ විතරක් නෙවෙයි. මේ විශ්වයේම ඇත්ත කතාව ඒකයි. මේ විශ්වයේ ආයතන හය පරිහරණය කරන දෙවියෙක් වුණත් එයාටත් එකම ට්‍රුත් එක මොකද්ද? ඕක තමයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒ නිසා අපිට මේක විශ්වීය භාෂාවක්. මොන භාෂාවක්ද? විශ්වීය කතාවක් මේක. මේක අපේ තියෙන පෞද්ගලික ගැටලුවක්. මේ විශ්වයේ සෑම සත්‍යයක් ගැටලුවටයි මේ ආන්සර් එක බුදුරජාණන් වහන්සේ දෙන්නේ. මේ හැමෝම මේ ගැටලුවේ ඉන්නවා. විද්‍යාඥයෝ, ඉංග්‍රීසි ජාතිකයෝ විතරක් නෙවෙයි.
එහෙනම් පින්නතුනි මේ ධර්මය එක ආගමකට ජාතියකට උරුම වෙන්න ඕනද? නෑ. එහෙම උරුම කරගන්න හැදුවොත් එතන ධර්මයක්, එතන තියෙන දේශය විතරයි. එතන තියෙන මොකද්ද? දේශය. එතන දේශය තුල ධර්මය, දේශයෙන් උපදින මොන වේදනාවද? දුක් වේදනාව. ධර්මය අපි හොයන්නේ මොන වේදනාව හොයාගන්නද? සැප හොයන්න. සදාතනික සැප හොයන්නයි ධර්මයේ තියෙන්නේ. දැන් අපි මේ ධර්මයෙන් මොකද වෙන්නේ? දුකටපත් වෙනව නෙවෙයි. මේක අවබෝධයෙන් අපි කොහාටද යන්නේ? සැපයට යන්නේ. සැපයට. දැන් බුදුරජාණන් වහන්සේ දුක් විඳලා තියෙනවද? නෑ. බුදුරජාණන් වහන්සේ ඒකායන සැප වින්දා. අපිට මොකද කිව්වේ? උඹලයි දුක් විඳින්නේ. ඒකායන සැප හොයාගෙන මෙන්න පාර. ඵලයල්ල. කොහෙද යන්න තියෙන පාර? ඇහැරා, කනහරා, නහරා. ඔන්න ඔතන ගිහිල්ලා දංගල කඩපල්ලා. දංගල කැඩුණොත් ලෝකයෙන් එතර වෙනවා කියලා කිව්වා. එනම් පිළිඳ බුදුරජාණන් වහන්සේ ඒකායන සැප තියෙන මාර්ගයට ගියේ මේ දංගල කඩලා. අපිට යන්න තියෙන්නේ මේ දංගල ඒ නොකඩන තාකල් මේ සංසාරේ උපදින වැඩිපුර මොන වේදනාවද? දුක් වේදනාව, සැප වේදනාව ලැබෙනවා. ලැබුණත් ඒක ස්ථිර. ඒකට ඉන්ෂුරන්ස් එකක් නෑ. ඒකට ක්ලේම් ගෙවන්නේ නෑ. ඒකට වන්දි ගෙවන්නේ. වන්දි ගෙවන්නේ නැහැ පිළිඳ. ගෙවනවා නම් කියන්න මම තමයි ඉස්සෙල්ලම ඒකේ. කෝටි 500ක් වුණත් දාන කොහොම හරි වෙල. හැමදාම ගෙවන්න වෙනවා. ඒ නිසා අපිට මේ පින්නතුන්ට හිතෙන්න ඕන Tamanට මේ ධර්මයේ වැටහෙනවා නම් සමහර අයට හිතනදී මේ මොකක්ද කියලා. Tamanට හිතට වැටහෙනවා නම් මේක තව අයට මේක උරුම වෙන්න ඕනද නැද්ද? උරුම වෙන්න ඕන. මොකද මේ සංසාරේ හැමදෙනාම මේ රැවටිල්ලේ ඉන්නවා. අපි රැවටෙන්න කැමති නැහැ. නම් පින්නතුනි රැවටෙන එක මිනිස්සෙට හරි මේක පින්නතුනි මෙන්න මේ ටෝච් එක ගහලා පෙන්වන්න ඕන. ඒ යුතුයකම ඔබට තියෙනවා. ඒක ඔබට තියෙන යුතුයකම. ඔබ මේක යම් ආකාරයට මම දන්නවා මේක කිව්ව ගමන් සංසාරේ නිදහස් වෙනවා නම් මම තමයි වැඩියෙන්ම කැමති. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඔබ නැවතේ මුලාවට වැටෙනවා. වැටුණත් ඔබට තේරෙනවා මේක මෙතන තියෙන්නේ මුලාව. ඒකත් ලොකු දෙයක්නේ. රැවටෙනවත් කමන්නේ නැහැ. දැනගෙන රැවටෙන එක හොඳයි. නොදැන රැවටෙනවට වඩා. දැන් මේ පින්නතුන් රැවටෙනවා දැනගෙන රැවටෙන්නේ. සමහර මේ ලෝකේ සත්‍ය රැවටිලා ඉන්නවා කියලා දන්නේත් නැහැ. ඒ නිසා අපිට ඒ අයට මේක ලැබෙන්න ඕනද නැද්ද? ලැබෙන්න ඕන. නොලැබුණොත් මොකද වෙන්නේ? ඒ අය විනාශ වෙලා යනවා. මොකද්ද වෙන්නේ? විනාශ වෙලා යනවා. ඒගොල්ලෝ සැප හොයන මාර්ගය දන්නේ. නේද? අපි පින්නතුනි බෞද්ධ කියන්නේ ආගමට ජාතියට නෙවෙයි. බෞද්ධ කියන්නේ මොකද්ද? හදවත බෞද්ධයට. හදවත බෞද්ධය කියන්නේ සම්‍යක් දෘෂ්ටිකයට. හදවත බෞද්ධය කියන්නේ මොකද්ද? සත්‍ය හොයා යන අයට. සත්‍ය හොයා යනවනේ යා මොන ජාතියකුණත් එයා බෞද්ධ කෙනෙක් තමයි. එහෙනම් අපි මේ ලෝකේ සත්‍යයට ආස මිනිස්සුන්ට අපි මේක පරිත්‍යාග කරන්න ඕන. නැද්ද? ඕන. දැන් අපිට අරහතන් වහන්සේලා එතකොට පින්නතුනි ඒ සාමින් වහන්සේලා ඒක ගිහි අය කැපවීම නොකරන අපිට මේක අහන්නවත් ලැබෙයිද? අහන්න ලැබෙනවා මොකද්ද? අන්න ටීවී වල යන කතාව මොන කතාවද? කන්න සොසේජස්, මෙන්න ඇඳුම්, මෙන්න සුවඳ, මෙන්න පර්ෆියුම්, මෙන්න ගන්න අරයි යන්න සැප විඳින්න. හැබැයි විඳපු කෙනේ ඕක අහන්න ලැබෙනවා. නමුත් කවදාවත් පින්නතුනි මේක අහන්න ලැබෙන්නේ කවුරු නිසාද මේ අහන්න ලැබෙන්නේ? අතීතයේ පින්නතුනි මේ සත්‍ය හොයාගත් උතුමන් වහන්සේලා මේක අනාගතේ අපි වෙනුවෙන් දායාද කරා. අඩුතරම මේක අහලවත් මැරියල්ලා. මොකද්ද වෙන්නේ? අහලවත් මැරියල්ලා නොවස මැරෙනවට කියලා. ඒ නිසා කොහොම හරි පින්නතුනි මේ අපිට ලැබුණා. එහෙනම් අපේ යුතුයකමක් තමයි පින්නතුනි අනාගතේ උපදින ඔක්කොම මිනිස්සු වෙනුවෙන් නෙවෙයි. එක පින්නතුනි සත්‍ය හොයා යන එක මිනිස්සෙක් හරි වෙනුවෙන් මේක ඉතුරු කරලා යන්න ඕන. ඒකට ඔබට පුළුවන් දේ ඔබ කරන්න. මට පුළුවන් දේ තමයි මම මේ කරන්නේ. එහෙම කරන්න ඕන පින්නතුනි එක මිනිස්සෙක් අපිට ගැලවෙන්න බැරි වුණත් එක මිනිස්සෙක් හරි ගැලවුණොත් එයාට සදාතනික සැප ලැබෙන නිසා. අපි දුක් විඳලා හරි කමක් නැහැ. එක මිනිස්සෙක් හරි මේකෙන් ගැලවිලා යනවා නම් පින්නතුනි ඒකත් එක මිනිස්සෙක් හරි ඒකායන සැපයට යනවා. හැබැයි වඩා හොඳ මොකක්ද? තමන් මේකෙන් ගැලවෙන්න try කරන ගමන් අනිත් අයට ගැලවෙන්න උදව් කිරීම. එහෙමත් නැත්නම් උදව් කරන්න බැරි නම් මොකද වටින්නේ? තමන් මේකෙන් ගැලවිලා යෑම. හැබැයි ඒක හොඳයි. වඩා හොඳ වෙන්නේ ගැලවෙන ගමන් උදව් කිරීම. තමනුත් ගැලවිලා අනිත් අයත් ගැලවෙනවා නම් ඒක තමයි වඩාම හොඳ. එහෙනම් පින්නතුනි අද උගන්වපු ඉගැන්වීමෙන් ඔබගේ පින්නතුනි ප්‍රඥාලෝකය විහිදිලා මේ ධර්මයේ තේරුම් අරගෙන මේ ජීවිතේ හෝ ළඟම භවයක මේ ආයතන හයෙන් මේ දංගල කඩා ගන්න ඒ තණ්හා ගඟ වියලා දමන්න පින්නතුනි ශෝක නොකරන තැනකට යන්න නිස්සෝකී ඉන්න අමා මහ නිවන ස්පර්ශ කරන්න මේ ඉගෙනීම ඔබට උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.